අද අපිට තියෙන්නේ ඊ අපි නවත්තපු තැන ඉඳලා පටන් ගමු. ඊ අපි නැවැත්තුවේ අභ්‍යාසාංක 56 නේද පුතේ? ඊ 56න් අතර කරේ අත් තියෙන අපිට 57 ඉඳලානේ. හරි. බලන්නකෝ අභ්‍යාසාංක 57 56 ගැටලුකුත් නැහැ නේ පුතේ. 57 බලමු පුතේ ඔක්කොම අපි. බලන්න අභ්‍යාසාංක 57. හරිද? ලෑස්ති නේද පුතේ? ඉස්සෙල්ලාම අවශ්‍ය වන්නේ කියන දන කියවන්නකෝ. අවශ්‍ය වන්නේ කියන දන්නේ පුතේ අපි ප්‍රශ්නේ කියවන්න කියලා කියන්නේ අපිට අවශ්‍ය වන්නේ කියවන්න කියලා තැන්නේ පුතේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ එතනනේ. හරි. ප්‍රශ්නේ බලන්න. ගණදෙනු අංක 1 සිට 8 දක්වා විස්තර කිරීම. ගණදෙනු අංක 1 සිට 8 දක්වා විතර අපිට විස්තර කරන්න කියලා කියන්නේ. ගණදෙනු 8ක් විස්තර කරන්න කියලා අපිට කියන්නේ. දෙක සුද්ධවත්කම් පදනම්මත් 2021 ගේ ජනවාරි මාසදා ව්‍යාපාරේ ලාභය අලාභය. ඒ ලාභය අලාභය හොයනකොට සුද්ධවත්කම් පදනම් මත ආදායම් ප්‍රකාශය හදලා හරියන්නේ නැහැ මේ ගානදී එතකොට. හරිද? සුද්ධවත්කම් පදනම් මත තමයි ව්‍යාපාර ලාභය අලාභය හොයන්නේ කියලා අපිට කියන්නේ. 3 21/1/31 දිනට ව්‍යාපාරයේ මූල්‍ය දත්ත ප්‍රකාශය වාර්තා කළ යුතු. මූල්‍ය දත්ත ප්‍රකාශය පෙන්වන්න පුතේ නිවැරදි මේවානේ. 21/1/31 කියන්නේ අන්තිම දවස වෙන්නේ නැති. ඔව් අපිට කියන්න පුතේ දෙවෙනි එකේ කියන්නේ සුද්ධවත්කම් පදනම් මත 21 ජනවාරි මාසදා ව්‍යාපාරේ ලාභයනේ. ඒතකොට මේ ගාන හදන්නේ 21 ජනවාරි මාසෙට. ඉතින් 21 ජනවාරි 31 කියන්නේ ජනවාරි 31 දිනට ව්‍යාපාරයේ මූල්‍ය දත්ත ප්‍රකාශය වාර්තා කළ යුතු තොග ණයගැත් සහ මුදල් ශේෂයන්. ඔය ටිකනේ අපෙන් අහන්නේ පුතේ. හරි. ඉල්ලන්නේ ඔය ටික. ගාන කියවමු. 21/1 දින රුපියල් ලක්ෂ 4ක පෞද්ගලික ඉතුරුම් ආයෝජනය කරමින් 21/1 කියන්නේ මේ ගාන හදන මාසේ පළවෙනිදා. රුපියල් ලක්ෂ 4ක පෞද්ගලික ඉතුරුම් ආයෝජනය කරමින් එරංග ව්‍යාපාරයක් ආරම්භ කළේ. ඒතර මේ ව්‍යාපාරේ පටන් ගන්න තියෙන එරංග. රුපියල් 1,20,000කට තාක්ෂේරු කරනද ඔහුගේ පරිගණකයේද ව්‍යාපාරයට යොදා ගන්නා ලදී. ඒ කියන්නේ පුතේ මෙයා ව්‍යාපාරේ පටන් ගන්න මුදලින් ලක්ෂ 4යි. එයා ගාව තිබ්බ පරිගණකයේ 1,20,000ක් වන්න පරිගණකය දෙකම ව්‍යාපාරයට යොදවනවා. 21 ජනවාරි මාසවල සිදු වූ ව්‍යාපාරයේ සමහර ගනුදෙනු ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පහත පරිදි සටහන් කළද ඔක්කොම ගනුදෙනු නෙමෙයි. ගණදෙනු 8ක් පුතේ ලියලා ඒක ඇතුළේ ප්‍රාග්ධනය දාපු ලක්ෂ 4යි 1,20,000 ලියලත් නැහෙනි. මේ මාසේ වෙච්ච ගණදෙනු 8ක් විතරක් ලියලා තියෙනවා ඒගොල්ලෝ. වත්කම් සමානයි වක්කීම් ධන හිමිකම් කියන සමීකරණයට ගණදෙනු 8ක් විතරක් ඒගොල්ලෝ ලියලා තියෙන්නේ. ඊට පස්සේ අතිරේක තොරතුරු 4ක් දෙනවා. බලන්න අතිරේක තොරතුරු 4. ඉතින් බලන්න අතිරේක තොරතුරු 4 ව්‍යාපාරයේ සියලුම මුදල් ගණදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කරන ලැබේ. පුතේ 2014 වල ප්‍රශ්නේ ඒ කාලේ එහෙම කියනවා. දැන් කියන්න ඕනේ නැහැ පුතේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරික සිදුවන සියලුම මුදල් ලැබීම් ටික ලාච්චුවේ තියාගන්න නැහැ පුතේ. ඔක්කොම ගිහලා බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. සියලුම ගෙවීම් කරන්නේ මොනවා මගින්ද අපි? චෙක් පත් මගින්. හරි. ඒ කියන්නේ බැංකුව හරහා තමයි පුතේ ඔක්කොම ගණදෙනු ටික කරන්නේ. ඒකයි ඔය කියන්නේ. ව්‍යාපාරයේ සියලු මුදල් ගණදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කරන ලැබේ. දැන් 2014 එහෙම කිව්වට දැන් කියන්න අවශ්‍ය නැහැ එහෙම. දෙක 21/1/31 දින ව්‍යාපාරයේ බැංකු ශේෂය කියන්නේ පුතේ මුදල් ශේෂය කියන එකට. ඔන්නවා ලියා ගන්න. 21/1 දිනට ව්යාපාරයේ බැංකු ශේෂය කියන්නේ පුතේ මුදල් ශේෂය කියන එකටම තමයි. මුදල් ශේෂය දිනට බැංකු ප්‍රකාශය සමග එකක නොවිය. ඉතින් මාසේ අන්තිමට ව්‍යාපාරයේ ලියනවනේ මුදල් ගණදෙනු ඒකයි බැංකු ප්‍රකාශය උත්තරේ සමානුන් නැහැලු. හරිද? දැන් මම කිව්වේ බැංකු සස්තුම් පාඩම අපිට මේකෙන් පස්සේ පටන් ගන්න තියෙන්නේ. පසුව කළ විමර්ශනයේදී පහස් දණ්ඩය පොත්වල සටහන් කර නොමැති බව අනාවරණීය විය. ඉතින් මේ ව්‍යාපාරය මුදල් සම්බන්ධ ලියපු ගනුදෙනුයි බැංකු අපි ලියන ගනුදෙනුයි වෙනස් වෙලා. ඒ වෙනසට හේතු තුනක් දීලා. එරංග කියන්නේ අයිතිකාරය. දියණියගේ පාසල් ගාස්තු ගෙවීම නිකුත් කළ 10000ක චෙක් පතක් එරංග මෙන් මුදල පමණක් මාසුල් ලබාගෙන නැත. ඒ කියන්නේ ඒක තාම ලියලා නැහැ. හරිනේ ඉතින්. ව්‍යාපාරයේ පුතේ එරංග ගත්ත 10000 ලියලා නැහැ. ඉතින් ව්‍යාපාරය හිතාගෙන 10000 තාම බැංකුවේ තියෙනවායි කියලා. නමුත් ඇත්තටම එරංග 10000 බැංකුවෙන් අරන්. ව්‍යාපාරයේ දුරකථන ගාස්තු සඳහා ස්ථාවර නියෝගයම 2000යි. ඒක පුතේ බැංකුවෙන් ගෙවලා. අපි තාම ඒක ලියලා නැහැ. ණයගැතිය විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කරන 30000ක චෙක් පදා. අපේ ණයගැතියේ අපේ බැංකුවට 30000ක් ගෙනත් දාලා. ඒක බැංකුවේ සල්ලි වල තියෙනවා. නමුත් අපි තාම එහෙම එකක් ලැබුණයි කියලා අපේ පැත්තෙන් ලියලා නැහැ. ව්‍යාපාරයේ දේපල පිරිත උපකරන වාර්ෂික 10 බැගින් සරල මාර්ගයෙන් ෂේ කළ යුතුයි. වාර්ෂිකව මේ ගාන හදන්නේ මාසෙට. මේ වත්කම් මාසයේ මුල සිටම භාවිත සඳහා පැවතිනි. 2021 ජනවාරි මාසදා නගර සභාවට ගෙව යුතු වරි පනම් 5000කි. හරි. අවශ්‍ය වන්නේ ගණදෙනු අංක 1 සිට 8 දක්වා විස්තර කිරීම.
සුද්ධවත්කම් පදනම් මත 21 ජනවාරි මාසදා ලාභය හෝ අලාභය අර නායකතියෝ නාහිමියෝ ශේෂය. ඔය ටිකනේ අහන්නේ. හරි. 2014 අගෝස්තු ලකුණු 15යි කියන්නේ ඒ කාලේ 15යි කියන්නේ දැන් ලකුණු 30ක් ඈ. ඒ කාලේ ලකුණු 15යි කියලා කියන්නේ දැන් ලකුණු 30ක ප්‍රශ්නයක් වෙයි. ලකුණු 30ක්. සම්පූර්ණ ප්‍රශ්නේ ලකුණු 40ක් නේ. දැන් පුතේ 18 19 2019 20 ලකුණු 40ක ප්‍රශ්න දෙකක් දුන්නේ පුතේ. ඔබ ඔය 30 තියෙන්නේ රහන් 400යි. 200 නෙමෙයි. හරිද? 30 තියෙන්නේ 400යි. 30 වෙන්නේ 200 නෙමෙයි 400යි. හරිද? එතකොට right ඉස්සෙල්ලාම අපිට කියන්න පුතේ ගණදෙනු අංක 1 සිට 8 දක්වා විස්තර කරද්දී අතිරේක තොරතුරු වමනා වෙයි. පුතේ මෙයා පටන් ගන්න ලක්ෂ 4ක් ව්‍යාපාරයට දානවා මුදලින් 1,20,000ක පරිගණකයක් දානවා 5,20,000ක් ව්‍යාපාරේ පටන් ගන්න ප්‍රාග්ධන විදියට දානවා. ඒක විස්තර කරන්න ඕනේ නැහැ. ඔය ඒගොල්ලෝ එයා ගණදෙනුවට ලියලා තියෙන්නේ. ඒ ගණදෙනුවට විතරයි පුතේ විස්තර කරන්න තියෙන්නේ. එයාට විස්තර කරද්දී අතිරේක තොරතුරු වල පුතේ වැදගත් ඒවා වගේක් තියෙනවා ඈ. අර එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙව්වලු ඒක විතරලු එරංග ගත්තේ. ඊට පස්සේ ව්‍යාපාරේ දුරකථන එහෙම විස්තර වගේක් තියෙනවා. හරි. පළවෙනි ගණදෙනුව. මොකද්ද පුතේ පළවෙනි ගණදෙනුව? තොගය ලක්ෂ ඒක පුතේ සියලුම වටිනාකම් උඩ රුපියල් 1000 වලින් කියලා ලියලා දෙනවා දැක්කනේ. තොගය කියන්නේ නැවත විකුණන්න ගන්න බඩු තොගේ ලක්ෂ 2කින් වැඩි වෙලා මුදල් ලක්ෂ 2කින් අඩු වෙලා. මොකද්ද පුතේ? ඔව් අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. එහෙම ලියුවම ඇති. නැත්තම් ලියන්න පුළුවන්. නැවත විකිණීමේ අරමුණෙන් රුපියල් ලක්ෂ 2ක් වන්නා බඩු තොග අත්පිට මුදල් ගෙවා මිලදී ගැනීම. එච්චර ඕනේ නැහැ පුතේ. අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි කියලා ලියුවාම 100%ක් හරි. ලියන්න. දැන් අපි කරන්නේ අභ්‍යාසංක 57 අද. හරි. ලියන්නකෝ අභ්‍යාසංක 57. අභ්‍යාසංක 57 කරන්නේ. හරි ඒකේ හරි අපි කරන්නේ අභ්‍යාසංක 57 1 57 එකේ අපිට කියන්නේ ගණදෙනු අංක 1 සිට 8 දක්වා විස්තර කිරීම. ඒ කියන්නේ 1 2 3 දාලා 8ක් විස්තර ගන්න. එහෙනම් එකේ පළවෙනි ගණදෙනුව අපි විස්තර කරමු. ඒ කියන්නේ පළවෙනි ගණදෙනුව අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. ලිය. අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. නිකන් අත්පිට ගැනුම් කියලා විතරක් ලියුවා ලකුණු දෙන්නේ නැහැ. අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. හරි අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි කියලා ලියන්න. අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. පැහැදිලිද ඒක? අත්පිට ගැනුම් රුපියල් ලක්ෂ 2යි. අපි යමු ඊළඟ එකට. පළවෙනි එක ඉවරයිනේ දෙවෙනි එකට යා. දෙවෙනි ගණදෙනුව මොකක්ද කියලා බලන්න පුතේ. ටක්කාල බලමු දෙවෙනි ගණදෙනුව අපි. ඔව් රුපියල් 1,80,000ක තොගය වැඩි වෙලා වක්කීම 1,80,000කින් වැඩි වෙලා. වචන දෙකයි පුතේ මොකද්ද? ණයට ගැනුම් රුපියල් 1,80,000යි. නැත්තම් ලියත හැකි නැවත විකිණීමේ අරමුණෙන් රුපියල් 1,80,000ක් වන්නා බඩු තොග ණයට මිලදී ගැනීම. එච්චර ඕනේ නැහැ. ණයට ගැනුම්. ගැනුම් කිව්වහම පුතේ නැවත විකිණීමේ අරමුණෙන් ගන්න බඩු තොග තමයි. ඒ නිසා වචන දෙකෙන් ලියත හැකි දෙකයි ගාන දාන්න ඕනේ අනිවාර්යයෙන්. දෙක ණයට ගැනුම් රුපියල් 1,80,000යි. 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 හරි ගණදෙනු දෙකක් ඉවරයි. තුන්වෙනි ගණදෙනුව බලන්න පුතේ. තුන්වෙනි ගණදෙනුව 3 ලී බඩු 1,80,000ක් වැඩි වෙලා මුදල් 1,80,000කින් අඩු වෙලා. ඒ කියන්නේ පුතේ මුදල් එළියට ගිහිලා ලී බඩු ඇවිල්ලා. අත්පිට මුදල් ලී බඩු මිලදී ගැනීම රුපියල් 1,80,000යි. කියන්න තුන්වෙනි ගණදෙනුව අත්පිට මුදලට ලී බඩු මිලදී ගැනීම
රුපියල් කිසිද ගාන 1,80,000යි නේ. අත්පිට මුදල් ලීබඩු මිලදී ගැනීම රුපියල් 1,80,000යි. අත්පිට මුදල් ලීබඩු මිලදී ගැනීම රුපියල් 1,80,000යි. අත්පිට මුදල් ලීබඩු මිලදී ගැනීම රුපියල් 1,80,000යි. අතර අත්පිට මුදල් ලීබඩු මිලදී ගැනීම රුපියල් 1,80,000යි. හතරවෙනි එක බලන්න. තොගය හරියද ඉවරයි නේද මම පොඩ වේගෙන් කරා ලිවන තුනම හතරවෙනි එක බලන්න තොගය 40000කින් අඩු වෙලා මුදල් 40000කින් වැඩි වෙලා හිමිකම 10000කින් වැඩි වෙලා පුතේ හිමිකම 10000කින් වැඩිලා දින ඕක අමතර ප්‍රාග්ඥ දීමක් නෙමෙයි හිමිකම වැඩි වෙන්න බලපාන්නේ හේතු දෙකයි හරිද අමතර ප්‍රාග්ඥ දීමයි ලාභ නැත්නම් ආදායම් පීමනේ නේද ඕක අමතර ප්‍රාග්ඥ දීම නෙමෙයි හරියහන් බලමු එහෙනම් අපි ඕක මොකද්ද කියලා 40000ක බඩු එළියට ගිහිල්ලා මුදල් 40000න් වැඩි වෙලා පුතේ ඒ කියන්නේ රුපියල් 40000ක් පිරිවැව් භාණ්ඩ රුපියල් 50000කට අත්පිට මුදලට විකිණීම එම හරි එම නැත්තම් පුතේ ඔක මෙන්න මෙහෙම ලිව්වත් හරි අත්පිට විකුණුණු රුපියල් 50000යි ඒවයි පිරිවැය රුපියල් 40000යි එහෙම කෙටියෙන් ලිව්වත් හරි අපි අර විදියෙන් ලියමු රුපියල් 40000ක් පිරිවැව් බඩු තොග රුපියල් 40000ක් පිරිවැව් බඩු තොග රුපියල් 50000කට අත්පිට මුදලට විකිණීම 10000ක් ලාභ තියාගෙන එහෙම කියන්න ඕනේ නැහැ පුතේ රුපියල් 40000ක් පිරිවැව් බඩු තොග රුපියල් 50000කට අත්පිට මුදලට විකිණීම රුපියල් 40000ක් පිරිවැව් බඩු තොග රුපියල් 40000ක් පිරිවැව් බඩු තොග රුපියල් 50000කට අත්පිට විකිණීම හරි ඔහොම නැතුව පුතේ ඕක මෙහෙම ලිව්වත් හරි අත්පිට විකුණුන් රුපියල් 50000යි ඒවයි පිරිවැය රුපියල් 40000යි 100%ක් හරි පුතේ එහෙම ලිව්වනම් ඈ අත්පිට විකුණුන් රුපියල් 50000යි ඒවයි පිරිවැය රුපියල් 40000යි කියලා ලිව්වනම් 100%ක්ම හරි වැරදි නෑ හරිනේ දෙකත් ඉවරයි නේද පුතේ ඊට පස්සේ හතරවෙනි එක නේ අපි ඉවර කරේ දැන් පස්වෙනි එකේ මුදල් අඩු වෙලා 38000කින් මුදල් ගෙවීමක් කරලා පුතේ මුදල් වියදම් වලට ගෙවනවා වගකීම් බේරන්න ගෙවනවා වෙන වත්කමක් ගන්න ගෙවනවා මුදල් ගෙවූ පළිට වියදමක් කියලා කියන්න බෑ අපිට මුදල් 38000ක් ගෙවලා හැබැයි වගකීම් අඩු වෙලා 40000කින් මුදල් 38000ක් ගෙවලා 40000කින් ගෙවන්න තියෙන ඒවා අඩු වෙලා ගෙවන්න තියෙන ඒවා 40000කින් අඩු වෙලා මුදල් අඩු වෙලා තියෙන 38 ඒක අපි ගෙවලා තියෙන 38යි 40000ක් වෙනුවෙන් ඒතර හිමිකම් වැඩි වෙලා 2000කින් එහෙනම් මේ 2000 මොකද්ද 40000ක් ගෙවන්න ඕන දැන් අපි 38000යි ගෙවලා තින්නේ අපිට ලාභ වෙලා 2000ක් එහෙනම් ඒ ලාභේ 2000 ලද වට්ටම නේද එහෙනම් අපිට මෙහෙම කියත හැකියි රුපියල් 40000ක ණය හිමියන්ට රුපියල් 38000ක් මුදල් ගෙවීම ඉතිරි රුපියල් 2000 ලද වට්ටමකි එහෙම ලිව්වම හොඳට පැහැදිලිනේ ලියන්න රුපියල් 40000ක ණය හිමියන්ට පස්වෙනි එක ලියන්න රුපියල් 40000ක ණය හිමියන්ට රුපියල් 40000ක ණය හිමියන්ට රුපියල් 40000ක ණය හිමියන්ට රුපියල් 38000ක් මුදල් ගෙවීම ඉතිරි රුපියල් 2000 ලද වට්ටමකි ඉතිරි රුපියල් 2000 ලද වට්ටමකි රුපියල් 40000ක ණය හිමියන්ට රුපියල් 38000ක් මුදල් ගෙවීම ඉතිරි රුපියල් 2000 ලද වට්ටමකි ඉතිරි රුපියල් 2000 ලද වට්ටමකි පහක් ඉවරයි 6 වෙනි එක ඉතින් බලන්න 6 වෙනි ගණන් දෙනුව
ඔව් නාහිමියන්ට මුදල් ගෙවීම 38000යි ලදවට්ටම 2000 කියලා ලිව්වත් හරි පුතේ. නාහිමියන්ට 38000ක් මුදල් ගෙවීම එහිදී ලදවට්ටම රුපියල් 2000යි. 38000ක් ගෙවීම කියන එක එන්න ඕනේ. ඒක හරි. ඒක වැරදි නෑ පුතේ. හරි. බලන්න අපි දැන් ඉවර කරේ පහනේ 6. 6 තොගේ 60000කින් නඩු වෙලා ණයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕන කට්ටිය ලක්ෂයකින් වැඩි වෙලා හිමිකම 40කින් වැඩි වෙලා. පුතේ ඔක හිමිකම වැඩිනාට ඔක අමතර ප්‍රාග්ධන දීම නෙමෙයි නේද? එහෙනම් උතන වෙලා තියෙන්නේ රුපියල් 60000ක් පිරිවැව් බඩු තොග රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. එහෙම නැත්නම් ණයට විකුණුණු රුපියල් ලක්ෂයයි ඒවයි පිරිවැය රුපියල් 60000යි කියලා ලියලා තිබ්බා 100%ක් හරි ඈ. අපි ලියමු මෙහෙම. රුපියල් 60000ක් පිරිවැව් බඩු තොග රුපියල් 60000ක් පිරිවැව් බඩු තොග රුපියල් 60000ක් පිරිවැව් බඩු තොග රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. ණයට විකිණීම. රුපියල් 60000ක් පිරිවැව් බඩු තොග රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. එහෙම නැත්නම් පුතේ ඔක ලියන්න තිබ්බ මෙන්න මෙහෙම. ණයට විකුණුණු රුපියල් ලක්ෂයයි ඒවයි පිරිවැය රුපියල් 60000යි. 100%ක් හරි එහෙම ලියලා තිබ්බත් ණයට විකුණුණු රුපියල් ලක්ෂයයි ඒවයි පිරිවැය රුපියල් 60000යි. එහෙම ලියලා තිබ්බා 100%ක්ම හරි ඈ. 100%ක්ම හරි එහෙම ලියලා තිබ්බා ණයට විකුණුණු රුපියල් ලක්ෂයයි ඒවයි පිරිවැය රුපියල් 60000යි. හරි ගණදෙනු අංක 7 ගණදෙනු අංක 7 ණයගැතියෝ පුතේ 60කින් අඩු වෙලා ඔව් හරි. ඒ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය 60000කින් අඩු වෙලා අපිට මුදල් ලැබිලා තියෙන්නේ 57000යි. ඒ කියන්නේ 60000ක ණයගැතියෝ පුතේ අපිට දීලා තියෙන්නේ 57000යි. ඉතුරු 3000 හිමිකම් වලින් අඩු වෙලා. ඒ කියන්නේ දුන්නු වට්ටම නේද? දුන්නු වට්ටම 3000යි. මේම ලියත හැකියි. රුපියල් 60000ක ණයගැතියන්ගෙන් ලද මුදල රුපියල් 57000කි. ඉතිරි රුපියල් 3000 දුන්නු වට්ටමකි. එහෙම ලියමු. දුන් වට්ටමකි. රුපියල් 60000ක ණයගැතියන්ගෙන් රුපියල් 60000ක ණයගැතියන්ගෙන් රුපියල් 60000ක ණයගැතියන්ගෙන් ලද මුදල නැත්නම් එකතු කරගත් මුදල රුපියල් 60000ක ණයගැතියන් එකතු කරගත් මුදල නැත්නම් ලද මුදල රුපියල් 57000කි. ඉතිරි රුපියල් 3000 ඉතිරි රුපියල් 3000 ලද වට්ටම නෙමෙයිද මම ඉස්සෙල්ලා ලද වට්ටම් කියලා කොහොමද කිව්වේ දුන් වට්ටමකි. දුන් වට්ටමකි. ඉතිරි රුපියල් 3000 දුන් වට්ටමකි. 8 හරි 8 වෙනි එක ඔයගලන්ට හැම පාඩමම හොඳටම රිවිෂන් එකක් වෙලා ඇති ඈ. අපි මේ පාඩමන කලින් උපයෝගී පොත් පාඩම ඉවර කරානේ. කවුරු හරි පුතේ මේ පාඩමට හිටියේ නැත්නම් YouTube එකේ තාම තියෙනවා පුතේ මම අයින් කළා නැහැ. ඔයගලන්ට බලන්න පුළුවන් පුතේ රෙකෝඩින් ටික. හරි. පුතේ කරපු ඔන්ලයින් කරපු හැම පාඩමකම රෙකෝඩින් එක පුතේ YouTube එකේ තියෙනවා. හරි. ඔයගලන්ට බලන්න පුළුවන්. ඒක පුතේ මම අයින් කළා නැහැ. හරි. ඔයගලන්ට පුතේ වැඩක් වෙන්න තමයි අපි කරපු දේ මේ කොරෝනා එකත් එක්ක මේ ඉස්කෝලේ අධ්‍යාපනය හිමිලිම නතර වුණා. අපි ඔයගලන්ට කරපු දේ ඒක ඔයගලන්ව ටච් එකේ තියා ගැනීමක් විතරයි ඈ. නැතුව මුදල් පස්සේ ගියේ නෑ පුතේ ඈ. ඔයගොල්ලෝ දන්නවනේ පුතේ අපේ ආයතනයේ කිසිම ගුරුවරයෙක් කාටවත් ළමයෙකුට කාඩ් එක ගන්න බෑ කිව්වනම් එයාව ගෲප් එකෙන් අයින් කළා නෑ. මෙතන ඉන්න කිසිම ළමයෙක් පුතේ අපි තාම අයින් කළා නැහැ. අයින් කරන්නෙත් නැහැ බවෙන්න එපා. හරි. ඉතින් අපි මේ කරේ ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ ස්කෝලෙත් නැතුව මේ ටිකත් ඔයගලන්ට අතෑරලා දාලා තිබ්බනම් එහෙම ඔයගොල්ලෝ එහෙමම පුතේ අධ්‍යාපනයෙන් අතෑරනවා. ගොඩාක් ළමයි පුතේ දැන් අධ්‍යාපනයෙන් එහෙම අතෑරලා දාලා තියෙන්නේ. ඔයගොල්ලොත් එක්ක හිටපු ළමයි. අනෙක් විෂයන් පුතේ ඉගෙන ගන්න ගිය ළමයි. දැන් ඒලවල අතෑරලා දාලා. පොඩ්ඩක් හොයලා බලන්න. ඒ 8 ඒ 9 ගත්ත ළමයි. අතෑරලා දාලා. ඒ ළමයි දැන් 23 ලෙවල් කරන්න මාරු වෙනවලු. එහෙම වෙලා තියෙනවා ඈ. නෑ පුතේ ඒ ටික එහෙමම තියෙනවා. ඔයගලන්ට ඕන්ලාක බලා ගන්න පුළුවන්.
YouTube එකේ තියෙන ටික තියෙනවා පුතේ ඔයගලන්ට ඒ පාඩම් ටික බලන්න පුළුවන්. හරි? මම ඔයගලන්ට එහෙම කරේ නෑ. බලන්න පුතේ දවසයි රිපීට් එක විතරයි. එහෙම දුන්නේ නැහැ මම ඔයගලන්ට. මම පුතේ ඔයගලන්ට ඕනේ වාරයක් බලන්න. පුතේ මට උමනා වුණේ පුතේ ඔයගලන්ව අධ්‍යාපනයෙන් වටන්න නැතුව තියාගන්න එක. හරි? කිසිම දවසක පුතේ ඔයගොල්ලෝ පන්ති පීස් ගෙව්වද කාඩ් එක ගත්තද එහෙම බැලුවේ නැහැ පුතේ ඔයගලන්ට උගන්වද්දී. හරි? එහෙම කරා නම් පුතේ පව්. හරිද? ඒ නිසා පුතේ ඕගොල්ලෝ එකෙන් වැඩක් ගන්න. හරි. 8 වෙනි එක බලන්න. හරි පුතේ accounting papers අපි කරනවා. පුතේ second paper දැන් first paper එකේ ප්‍රශ්න 50යි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ප්‍රශ්න 50න් 50ම ලියන්න ඕනේ. second paper එකේ පුතේ 40 ප්‍රශ්න 6ක් තියෙනවා. 40 6න් පුතේ ඔයා ලියන්න ඕනේ. හරිද? 40 6 පුතේ අර ප්‍රශ්න 50ට එක ප්‍රශ්නයක ලකුණු 4 ගානේ ලකුණු 200යි. second paper එකේ ලකුණු 200යි. ඒ වුණාට second paper එකේ තියෙන පුතේ ලකුණු 40 ප්‍රශ්න 6ක්. 40 ප්‍රශ්න 6ක්. හරිද? ඉතින් 40 ප්‍රශ්න 6න් ඔයා පහකට ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඉතින් ඔයාලට විභාගයට යන්න කලින් මේ විදිහට papers කරනවා. pass papers ටික ඔයාලට දැන් විභාගයට යන්න කලින් ඔයාලට pass papers හම්බ වෙනවා 3ක්. 19 20 21. ඔය ප්‍රශ්න 6ක් තියෙන පුතේ මේ papers වල විතරයි. ඊට කලින් ඒවා වෙනස් ඈ. ඒවා එක ප්‍රශ්නයකට ලකුණු 30 ගානද කොහෙද? ලකුණු 15 ගාන තිබ්බේ. ඒ විදිහට තිබ්බේ. දැන් ඔයගලන් තමයි ලකුණු එක ප්‍රශ්නයකට 40 ගාන දීලා තියෙන්නේ. හරි. ඒ නිසා පුතේ අපි papers ටික පුතේ හරියට කරනවා. දැන් 21 ළමයින්ට පුතේ දැන් papers පටන් ගන්නවා. ඒගොල්ලන්ට දැන් උගන්ලා ඉවරයි. තියරි පන්තිය පුතේ තාම මට එක කොටසක් විතර දෙනවා තියරි පන්තිය ඒක ඉවර කරාම 21 වැට් ටික ඉවරයි. දැන් මේ නොවැම්බර් මාසෙ පුතේ ඒගොල්ලන් ටියුට් එක විදිහට දුන්නේ අලුත් paper එකක්. ඒ කියන්නේ pass paper එකක් නෙමෙයි. pass papers ටික වෙනම කරමු අපි. දැන් pass papers ටික පුතේ මේ කරනවානේ පන්තිය අපි. ඒව ඔයාව ඊට පස්සේ පුතේ ඒවා ආයි කරන්න ඕනේ. මම කරනවා පුතේ වෙනම papers. හරි. ඔයාලා අයියාලක් ඉන්නවා මම මේ නොවැම්බර් මාසෙට දීලා තියෙන පුතේ 21 තනිකර හොඳ paper එකක් නේ. නිකම් පුතේ ළමයි හදපු paper එකක් නෙමෙයි. ගිය අවුරුද්ද කැම්පස් තේරිච්ච ළමයි හදපු paper එකක් නෙමෙයි. කැම්පස් එකේ lectures ලා හදපු ප්‍රශ්න තියෙන පුතේ එකේ. හරි. පුතේ හෙට ළමයි කියන හෙට ටියුට් දෙන එක ගැන පොඩ්ඩක් කියන්න කියලා. හරි. පුතේ හෙට නොවැම්බර් මාසේ ටියුට් එක ගත්තේ නැත්නම් අර මම දාලා තියෙන group එකේ ඒ නගරවල ඒ කියන වෙලාවට ඔයගලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. එහෙම ගන්න බැරි නම් පුතේ ශ්‍රී සුමනේ පුතේ තියෙනවා ක්ලාස් එකට ඇවිල්ලත් ඔයගලන්ට ඔන්ලයින් ගත හැකියි. මේ මම කියන්නේ මේ අවිස්සාවේ ළමයින්ට පිළියන්ද ළමයි ටික නෙමෙයි. හරි. ඔන්ලයින් ඔයගලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. හෙට ඔයගලන්ට පහසු පුතේ නගරවලට වෙලාවල් දාලා ඉතින් මම group එකට අවිස්සාවේ ළමයි ටිකට ඒක ගන්න පුළුවන්. නොවැම්බර් මාසේ පුතේ අලුත් ටියුට් එක. ඔයගොල්ලෝ කාගාවත් ඒ ටියුට් නැහැ. අලුත් මේවයේ. හරි. ඒ කියන්නේ පුතේ නොවැම්බර් මාසේ ක්ලාස් ෆීස් එක ගෙවන්න තමයි මේව කරන්නේ. ඒකත් එක ගෙවන්න පුතේ. ඒකට ඔයාලට ටියුට් එක හම්බ වෙනවා. හරි. 8 බලන්න පුතේ 8 වෙනි එක. හරි 40 වනේ අපි. 8 මුදල් ඍණ 8000යි හිමිකම ඍණ 8000යි. මුදල් ඍණ 8000යි හිමිකම ඍණ 8000යි. පුතේ මුදල් වලින් 8000ක් අඩු වෙලා හිමිකම් වලින් 8000ක් අඩු වෙලා මුදල් එළියට ගිහිල්ලා කොහොම හරි. පුතේ හිමිකම් අඩු වෙන්න හේතු කීයක් බලපානවද? දෙකක් බලපානවා. ගැනිලි වියදනුයි. හිමිකම් අඩු වෙන්න හේතු දෙකක් බලපානවා. දැන් පුතේ මුදල් අඩු වෙලා හිමිකම් උතන අඩු වෙලා. ඕක වියදමක් වෙන්නත් පුළුවන් ගැනිලි වෙන්නත් පුළුවන්. මට කියන්න හරියටම ඕක මොකද්ද? ඕක හරියටම මොකද්ද පුතේ? ඔය 8000 ගැනිලිද වියදමක්ද? දැන් ළමයි දාලා තියෙනවා මෙහෙයුම් වියදමක් කියලා දාලා තියෙනවා. ඔව් හොඳයි ගොඩක් ළමයි හොඳයි. ඔක්කොම ළමයි දාලා තියෙන වියදමක් කියලා. ඇයි මේක ගැනිලි නෙමෙයිද? පුතේ අයිතිකාරය රුපියල් 8000ක් ගෙදරන් ගියත් මෙහෙමනේ. මුදල් අඩු වෙලා හිමිකම් වලින් අඩු වෙන්න එපයි. ඇයි ඔයගොල්ලෝ මේකට ගැනිලි කියන්නේ නැත්තේ? කෙලින්ම වියදමක් කියලා කියන්නේ හොඳයි. පුතේ අතිරේක තොරතුරක තියෙනවා. අතිරේක තොරතුරු රෝම ඉලක්කම් දෙකේ පළවෙනි එකේ කියනවා එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගීම නිකුත් කළ චෙක්පත් 10000යි. ඒ 10000 තාම ලියලා නැහැ. එරංග මෙම්මුදල පමණක් මාස්තුරු ලබාගෙන නැතොර එරංග ගැන්ලි කළ දිනුත් ඒ 10000 විතරයි. ඒ 10000 ඔය ගනුදෙනුවට එන එක වෙනම ගනුදෙනුවක්.
එතකොට ඒක විතර නම් එරංග ගත්තේ ඔය හිමිකම් අඩු වලින් අඩුනේ මොකද්ද? වියදම. පැහැදිලිද? වියදමේ නමක් ලියන්න එපා. ඔයා හිතලා ගෙවල් කුලී විදුලිය කියලා ඔයා ලියන්න එපා. එහෙම හිතලා ලියන්න එපා. ඒකට ලියන්න පුතේ වචනේ මොකද්ද? මෙහෙයුම් වියදම්. ලියන්න අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 8000යි. අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 8000යි. අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 8000යි. පුතේ ෆිසිකල් පන්ති පටන් ගත්තායින් පස්සේ පුතේ ඔයගොල්ලෝගේ අඩුපාඩු තව ගොඩක් ඇති ඒවා ඔක්කොම බලලා හදන්නම් පුතේ ඈ. විභාගයට ආව ලෑස්ති කරවන්නම් හොඳටම. ඔයගොල්ලෝ විශ්වාසයක් තියාගෙන මගේ පන්ති ආවේ, අපේ ආයතන වලට ආවේ. ඒ විශ්වාසය පුතේ එහෙමම තමයි ඈ. පුතේ ඔයගොල්ලෝගේ විශ්වාසයක් තියාගෙන පුතේ ඔයගොල්ලෝ එන්නේ විශ්වාසයෙන්. ඔයගොල්ලන්ට කවුරු හරි මේ පන්තියට එන්නේ කිව්ව විශ්වාසයක් ඇතුව. ඒ විශ්වාසය එහෙමම තමයි පුතේ ඈ. හරි? ඒ නිසා ඔයගොල්ලෝ මහන්සි වෙන්න. ඔයගොල්ලන්ට මේ සිහිනයක් තියාගන්න මම කැම්පස් යනවා. හොඳ ප්‍රතිඵලයක් ගන්නවා. ඒ සිහිනට යන්න පුතේ අපි උදව් කරන්න. හරිද? සිහිනෙට පුතේ ඔයා යන්න වැඩ කරන්න ඕනේ. සිහින දැක දැක හිටියට වැඩක් නැහැ පුතේ. ඒකට යන්න වැඩ කරන්න ඕනේ. සිහින දකින්න ඕනේ. දවල් හීන පුතේ අපි ගොඩනගා ගන්න ඕනේ. මම හැමතිස්සෙම කියන්නේ පුතේ අපි දවල් හීනයක් දකින්න ඕනේ. අපි නොදකින තැනකට අපි යනවායි කියලා හිතේ අපි මවා ගන්න ඕනේ. එතනට යන්න වැඩ කරන්න ඕනේ. එහෙම දවල් හීන දකින්න නැති එක පුතේ දියුණු වෙන්නේ නැහැ. දවල් හීන දැන් අපි කියන්නේ දවල් හීන කියලා. පුතේ මම විශ්වාස කරන තමයි ඒ දවල් හීනය තමයි. ඒක අපි එතනට යන්න අපිට පිස්සුවක් වෙන්න ඕනේ. ඒක තමයි පුතේ අපි එතනට අරයි යන්නේ. ඒවා මම හැමදාම කියනවා බලන්න ඔය සමහරක් වෙලාවට ගම් වල ඉන්නවා පුතේ නලු පිස්සෝ, ගායක ගායිකාව පිස්සෝ. හරිද? අපි උඩ පිස්සු කියලා කියන්නේ ගාමුට සින්දු කියන පිස්සුව උඩ නලු පිස්සුව තියෙන කියලා කියනවා. නමුත් උන් පුතේ සමහරක් නෙමෙයි. උන් එතනට යනවා. ඒ පිස්සුව තමයි පුතේ ඒගොල්ලෝ එතනට අරයි යන්නේ. හරි. ඒ පිස්සුව තමයි පුතේ එතනට අරයි යන්නේ. ඒ මේනියා එක. එහෙනම් ඔයාටත් පුතේ මම හොඳට ඉගෙන ගන්න මම කොහොම හරි කැම්පස් යනවා කියන පුතේ මේනියා එක හදාගන්න. ඒ හැම හදාගන්න. එතනට පුතේ අපිට යන්න පුළුවන් ඈ. තාම පරක්කු නෑ. තාම එහෙමමයි ඔයාට මේ කාලය. හැබැයි තවත් පරක්කු වෙන්න බෑ. දැන් වැඩ කරන්න පටන් ගන්න පුතේ. හොඳ ප්‍රතිඵලයකට යනවා කියලා හිතන්න. O level results නෙමෙයි A level කියලා කියන්නේ ඔයාගේ මහන්සිය කැපවීම. බලන්න ඔයගොල්ලෝ අම්මලා තාත්තලා කොච්චර ඔයගොල්ලෝ මහන්සි වෙනවද, කොච්චරෙන් කැප වෙනවද, කොච්චර සල්ලි වියදම් කරනවද? කොච්චර අහිංසක බලාපොරොත්තුවක්ද පුතේ දෙමව්පියන්ගේ තියෙන. දැන් මම දන්නවනේ පුතේ. හරිද? මම දන්නවනේ මගේ ළමයින්ගේ තියෙන බලාපොරොත්තුවනේ. එහෙනම් ඔයගොල්ලෝ අම්මලා තාත්තලාත් ඒකමනේ පුතේ. මම කැමති පුතේ මගේ ළමයා හැම විෂයකටම වැඩිම ලකුණු ගන්නවට පන්ති පළවෙනිය වෙනවට තමයි පුතේ මම කැමති. හරිද? ඉතින් ඔයගොල්ලෝ අම්මලා තාත්තලාත් මගේ වයසට අම්මලා තාත්තලා ගොඩක් කට්ටියක ඉන්නේ. මටත් වැඩි බාලක සමහරක් කට්ටියගේ අම්මලා තාත්තලා. එහෙනම් පුතේ ඔක්කොමලා කැමති පුතේ අපි මාර ආසයි. අපේ ළමයෙක් ඉගෙන ගන්නවට. ඒක තමයි දෙමව්පියෝ ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා චුට්ටක් පුතේ ඒ ගැන හිතලා ඉගෙන ගන්න ඈ. ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම පුතේ දෙමව්පියෝ හරි ආසයි, හරි කැමතියි. හරි. ඔයා පුතේ උපාධියක් ගන්නවා කියන එක පුතේ දෙමව්පියෝ. ඒක තමයි පුතේ ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ලොකුම සතුට ඈ. ඒක නොදුන්නොත් පවක්. ඒ පව කරගන්න එපා. ඉතින් පොඩ්ඩක් හිතලා වැඩ කරන්න, පාඩම් කරන්න. දැන් ඇති දැන් පිස්සු නැටුව පුතේ ඔක්කොම දේවල් ටික හරි මේ මාස ගානයි තව තියෙන පුතේ ඒකට ලෑස්ති වෙන්න ඕගොල්ලෝ. හරි. පුතේ එතකොට 8 වෙනි එක ලිව්ව නේද? අත්පිට ගෙවුම් මෙහෙයුම් වියදම රුපියල් 8000යි. අත්පිට ගෙවුම් මෙහෙයුම් වියදම රුපියල් 8000යි. අත්පිට ගෙවුම් මෙහෙයුම් වියදම රුපියල් 8000යි. හරි. අත්පිට ගෙවුම් මෙහෙයුම් වියදම රුපියල් 8000යි. හරි. දැන් අපි පුතේ ගණදෙනුවට ලිව්වා. අපිට ලිව්වේ ගණදෙනුවට ලියන්න කියලා විතරනේ පුතේ කිව්වේ. අවශ්‍ය දේ විතරයි පුතේ කරන්නේ අපි. ගණදෙනුවාංක 1 සිට 8 දක්වා විස්තර කියනවා. රයිට්. ඒ විස්තර හැබැයි මාසෙ උනේ ඒ ගණදෙනුවට විතරක් නෙමෙයි. අර උඩ ප්‍රාග්ධනය දැම්මා. තව ගණදෙනු තියෙනවා අතිරේක තොරතුරු වල. අපිට ලියන්න කිව්වේ ගණදෙනුවට විතරයි ඒක ලිව්වා අපි. 2. ශුද්ධවත්කම් පදනම් මත 2021 ජනවාරි මාස 10 ව්‍යාපාරේ ලාභය හෝ අලාභය. දැන් පුතේ ශුද්ධවත්කම් පදනම් මත ලාභය හොයන්න කියලා කියන්නේ. කවුරු හරි මෙතනට ආදායම් ප්‍රකාශ දුවල ලකුණු දෙන්නේ නැහැ. ශුද්ධවත්කම් පදනම් මත ලාභය හොයන්න අපි ඉගෙන ගත්තේ දැන් අග ශුද්ධවත්කම් වලින් මුල ශුද්ධවත්කම් අඩු කරලා එන අග හිමිකමට වඩා මුල හිමිකමට වඩා අග හිමිකම වැඩි නම් ලාභනේ පුතේ. එන අග ශුද්ධවත්කම් වලින් මුල ශුද්ධවත්කම් අඩු කරලා ලාභ කියලා ගන්න පුළුවන් ගැල්ලි අමතර ප්‍රාග්ධනය නැති වුණොත්. ගැල්ලි තිබ්බොත් පුතේ ගිණුම්ගත වෙච්ච ගැල්ලි තිබ්බොත් හිමිකම් වලින් එක අඩු වෙලා නම් වත්කම් වලින් අඩු වෙලා නම් ආයි ඒක මොනවා වෙන්න ඕනේද?
ඒක එකතු වෙන්න ඕනේ. අමතර ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනේ. එහෙනම් ලියන්න උතන ලාභය සමාන 2 කියලා දාලා 2 කියලා දාලා ලියන්න 2 කියලා දාලා ලියන්න හරි 2 කියලා දාලා ලියන්න හරිද ලාභය සමානයි අග ශුද්ධවත්කම් ඍණ මුල ශුද්ධවත්කම් ලාභය සමානයි අග ශුද්ධවත්කම් ඍණ මුල ශුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය ඍණ අමතර ප්‍රාග්ධනය හරි ඔහොම ලියලා පුතේ ලාභය සමානයි අග ශුද්ධවත්කම් පුතේ අග ශුද්ධවත්කම් ටික අපිට හොයාගන්න පුළුවන් අගවත්කම් වලින් අගවත්කම් අඩු කරලා මේ ගානේ එහෙම හොයාගන්න විස්තර නැහැ එහෙම නැහැ හැබැයි මුල ශුද්ධවත්කම් දන්නවද නැද්ද අපි දන්නවා මුල ශුද්ධවත්කම් කීයද පුතේ මුල ශුද්ධවත්කම කීයද ඒක ඔය ගණදෙනු අංක ලියපු ගණදෙනු 8 නෑ ව්‍යාපාරේ පටන් ගත්තේ මේ මාසේ මුලම කියලා අපිට කිව්වා මුල ශුද්ධවත්කම අපිට දෙනවා පුතේ ගාන පටන් ගන්න තැන 520000යි කියලා එහෙනම් මුල ශුද්ධවත්කම් 520000ට පුතේ ගණදෙනු 8කින් හිමිකම් වලට කීයක් බලපාලාද කියලා කියන්නේ පුතේ මුල ශුද්ධවත්කම් 520000යි හරි ඔය ගණදෙනු 8න් හිමිකම් වල වෙලා තියෙන දේ බලන්න පුතේ ගණදෙනු 8න් හිමිකම් වල වෙලා තියෙන දේ බලන්න ගණදෙනු 8න් හිමිකම් වලට මොකද වෙලා තියෙන්නේ කෙලිම ඔය 8 වෙනස බලන්න ඒගොල්ලෝ ලියපු ගණදෙනු 8න් පුතේ හිමිකම් මොකද වෙලා තියෙන්නේ මට කියන්න ඒගොල්ලෝ ලියපු ගණදෙනු 8න් හිමිකම් මොකද වෙලා තියෙන්නේ ලියපු ගණදෙනු 8න් ඔය ගණදෙනු 8ක් දීලා තියෙන්නේ ඒ 8න් හිමිකම් මොකද වෙලා තියෙන්නේ ධන 10යි ධන 12යි ධන 40යි එතකොට ධනේව තියෙන පුතේ 10යි 2යි 12යි 52ක් ධන 52කින් පුතේ 11ක් ගන්නම ධන 41ක් එහෙනම් පුතේ ඒතර මුල 500 ඉස්සර ඒ 41 එකතු වෙයි දැන් එතකොට මේ දෙක එකතු කරලා උත්තරයට අග හිමිකම කියන්න පුළුවන්ද 520යි 41යි එකතු කරලා අග හිමිකම් 561යි කියන්න පුළුවන්ද එහෙම කියන්න බෑ එහෙම කියන්න තිබ්බොත් අතිරේක තොරතුරු තිබ්බේ නැත්තම් පුතේ අතිරේක තොරතුරුත් හිමිකම් වලට බලපානවද නැද්ද බලපානවා පළවෙනි අතිරේක තොරතුරු වැඩක් නැහැ දෙක 21 1.31 දින ව්‍යාපාරයේ බැංකු ශේෂය එදිනට බැංකු ප්‍රකාශය ව්‍යාපාරයේ බැංකු ශේෂය කියන්නේ මුදල් ශේෂය එදිනට බැංකු ප්‍රකාශය සමග එකඟ නොවිය පසුව කරන විමර්ශනයේදී පහත් දණ්ඩයක් පොත්වල සටහන් කර නොමැති බව අනාවරණය විය එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවීම නිකුත් කළ 10000ක චෙක් පතක් මෙම මුදල පමණක් මාසුල් ලබාගෙන ඇත පුතේ ඒක දැන් ලියලා තිබ්බේ නැහැ දැන් අපි ලියන්න ඕනේද නැද්ද ලියන්න ඕනේ එහෙනම් පුතේ එරංගගේ දියණියගේ පාසල් ගාස්තු ගෙවලා ව්‍යාපාරයෙන් ගෙවල එක අපි ලියන්නේ කොහොමද කියන්නේ ඒක ලියන්නේ කොහොමද ගැන්ලි 10ක් ඒක මුදල් වලින් අඩු කරලා හිමිකම් වලින් අඩු වෙන්න ඕනේ නේද එතකොට අග හිමිකම හොයන් 10ක් මොනවා වෙන්න ඕනද පුතේ අඩු වෙන්න ඕනේ හරි මම ඒක වෙනම ආයි කරවන්නම් නිකන් මේ දැන් මම ඉස්සෙල් තේරුම් කරගෙන යන්න ඊට පස්සේ ව්‍යාපාරයේ දුරකථන ගාස්තු සඳහා ස්ථාවර නියෝගීම් 2යි පුතේ ඒක ගෙවලා බැංකුවෙන් ගල ව්‍යාපාර ලියලා නැහැ ඒක ව්‍යාපාර ලෙව්වම මුදල් වලින් අඩු වෙලා ඒක වියදමන් නිසා ඒකත් හිමිකම් වලින් අඩු වෙනවා ඒකත් හිමිකම් මේක වෙනම හිමිකම් හදනට වඩා වෙනම මම පෙර වැඩක් කරවන්නම් මේ නිකම් මම මේ පැහැදිලි කරන්නේ ඊට පස්සේ නායකත්වය විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30ක චෙක් පතක් මේ නායකත්වයේ බැංකුවට 30ක් ගෙනත් දාලා ඒක කොහොමද ලියන්නේ කියලා මට කියන්න නායකත්වයේ බැංකුවට 30ක් තැන්පත් කළා කොහොමද ලියන්නේ මුදල් වලට එකතු කරලා කොහෙන්ද ඒක අඩු කරන්න පුතේ කියන්නේ මුදල් වලට 30 එකතු කරලා කොහෙන්ද පුතේ 30 අඩු කරන්නේ නායකත්වයෙන් නේද රහන් 30 අඩු කරන්නේ එතකොට ඒක හිමිකම් වලට බලපාන්නේ නෑ නේද පුතේ ඒක හරිද ඒක හිමිකම් වලට බලපාන්නේ නෑ නේද නෑ එහෙනම් පුතේ ඒක හිමිකම් වලට බලපාන්නේ නෑ නායකත්වයෙන් මුදල් ලැබුණාම නායකත්වයන්ට එකතු වෙලා මුදල් වලට එකතු වෙලා නායකත්වයෙන් අඩු වෙනවා ඒක බලපාන්නේ නැහැ
ඊට පස්සේ රෝමිලක්කම් 3 ව්‍යාපාරයේ දේපල පිළිතුරු උපකරණ වාර්ෂික 10 බැගින් සරල මාර්ගයෙන් ෂෙයා කරනවා. එතකොට ෂෙයා ටික අඩු වෙන්න ඕනේ. ෂෙයා කරන්න වත්කම් කීයක් තියෙනවද කියලා කියන්න මට. ෂෙයා කරන්න වත්කම් කීයක් තියෙනවද කියලා කියන්න. ඒවා මාසෙ මුලින් ඉඳලම තිබ්බලු. ෂෙයා කරන්න වත්කම් කීයක් තිබ්බද? දෙකක්. මොකද්ද ෂෙයා කරන්න තියෙන වත්කම් දෙක? පටන් ගනිත් දාපු පරිගණකයයි ඊට පස්සේ පුතේ ලී බඩු වගේක් අරන් තියෙන ඒවා මේ මාසෙ මුළු ගත්තේ. ඒතකොට මේ ෂෙයා දෙකත් අඩු වෙන්න ඕනේ. ඊට අමතරව ඊට පස්සේ 4 21 ජනවාරි මාස 10 නගර සභාවට ගෙවිතු වරිපණම් 5යි. මේ ජනවාරි මාස මේ ගණන් හදන මාසේ නගර සභාවට ගෙවන්න ඕනේ වරිපණම් 5යි. මට කියන්නේ වරිපණම් 5 තාම ගෙවලා නැහැ. ලියලත් නැහැ නේ අපි ලියන්න ඕනේ. කොහොමද වරිපණම් 5 ලියන්නේ? ගෙව්වා හෝ නැතා ඒක පුතේ හිමිකම් වලින් අඩු වෙනවා. ඒ වගේ මේක ගෙවපු නිසා මොනවද වැඩි වෙනවද පුතේ? වක්කීම් වැඩි නිසා. ඒක නිසා පුතේ හිමිකම් අඩු වෙනවා. ඉතින් ඔය ටික ගැලපුවාම අග හිමිකම එනවද නැද්ද? එතකොට අග හිමිකම කියලා දාන්න ඕනේ අපි මේ මුල සුද්ධ වත්කම් 540ට ඔය ගණදෙනු 841 එකතු කරලා මෙන්න මේ ටික අඩු කරලා නේද? ඒතර අග සුද්ධ වත්කම වලට දාන්න පුළුවන්. නිකන් දාන්න බෑ. පැහැද්ද හොයාගන්න විදිය. එහෙනම් ගන්න පෙර වැඩක්. මේකට යටි රූල් තව ලියවන්නේ 2 කියලා දාලා අග සුද්ධවත් කරන්න මුල සුද්ධවත්කම් දාන ගැලරි නාමකර ප්‍රාග්ධනය කියලා ලියවන්නේ ලියලා රූල 4ක් 5ක් අතහැරලා පෙර වැඩ කියලා ගන්න. පෙර වැඩ නම ලියන්න අග සුද්ධවත්කම් ගණනය කිරීම. අග සුද්ධවත්කම් ගණනය කිරීම. අග සුද්ධවත්කම් ගණනය කිරීම. හරි. අග සුද්ධවත්කම් ගණනය කිරීම. හරි. පුතේ මම ඔය YouTube එකට දාන වීඩියෝස් වලින් පන්තියෙන් ළමයි විතරක් නෙම්බුදේ පන්ති එන්නේ නැති ළමයි ගොඩක් ළමයි ප්‍රයෝජනට අරන් තියෙනවා. ඕගොල්ලන්ට 22 වනේ 21 ඒවා. මේ අවුරුදු විභාගයට යන ළමයි ගොඩාක් ළමයි පුතේ ඒවෙන් ප්‍රයෝජන අරන් තියෙනවා. හරි. පන්ති එන්න ළමයි නෙම්බුදේ එන්නේ නැති ළමයි. අනුරාධපුර පැත්තේ පොළොන්නරුව පැත්තේ ළමයි පුතේ ඒ වීඩියෝස් ගොඩාක් බලලා තියෙනවා. මට සතුටුයි පුතේ කම නැහැ. කවුරු ළමයි ඉගෙන ගන්නවා නම් එච්චරයි. හරි. එහෙනම් පුතේ ඉස්සරම ලියමු ආරම්භක සුද්ධවත්කම. පුතේ මෙතනට අපි රුපියල් වලින් දාමු. 520යි කියලා දාන්න. නැත්නම් බොරොට දිදුලේ ඉන්න ඕනේ නෑනේ. ආරම්භක සුද්ධවත්කම් 520යි. ඊට පස්සේ ඔය ගණදෙනු 8 ලියලා තියෙනවානේ. ඒ 8 පුතේ හිමිකම් වල වැඩි වෙලා තියෙනවා 41කින්. තේරෙනවද ඔයාලා 41ක් වැඩි වෙලා තින්නේ ඇයි කියලා? කියන්න. සටහන් කළ ගණදෙනු 8 බලපෑම. සටහන් කළ ගණදෙනු 8 බලපෑම. සටහන් කළ ගණදෙනු 8 බලපෑම. ඒ ධන 41යි. ධන 41යි. ධන නිකම්ම 41 දැම්මත් කමන්නේ ධන 41යි. හරි. ඊට පස්සේ පළවෙනි රෝමිලක්කම් එකෙන් නෑ. රෝමිලක්කම් දෙකේ පුතේ ඉස්සලම තියෙන එරංගගේ දියණියගේ පාසල් ගාස්තු 2යි. 10යි sorry. ඒක ව්‍යාපාරයෙන් ගෙවල ලියන්න. දැන් ලියන්න අපි. ලිව්වහම මුදල් වලින් අඩු වෙලා හිමිකම් වලින් අඩු වෙනවා. ගැණිලි 10යි. ගැල්ලි 10. දැන් මේ ගැල්ලි 10 සටහන් වෙලා දැන් සටහන් කරා අපි. අර සටහන් නොකර ඒවා ගන්න නැහැ කිව්වනේ ලාභය හොයද්දි. නමුත් දැන් ඒක සටහන් කරනවා අපි ගැල්ලි 10යි. ඊට පස්සේ දුරකථන ගාස්තු 2යි. දුරකථන ගාස්තු 2යි. දුරකථන ගාස්තු 2යි. ඊට පස්සේ ණයගැති විසින් බැංකුවේ ඍජුවම දැම්මම මුදල් වලට එකතු වෙලා ණයගැති වලට ඒක හිණකම් වලට බලපාන්නේ නැහැ. දේපල පිළිවෙත උපකරණ වාර්ෂික 10 බැගින් සරල මාර්ගයෙන් ෂෙයා කළ යුතුයි. ෂෙයා කරන්න තියෙන පුතේ ඉස්ලාම් පරිගණකය. පරිගණක ෂෙයා ඒක මාසෙටම ෂෙයා කරනවා. මාස මුලනේ දැම්මේ. එහෙනම් පුතේ පරිගණකය කීයද? 120යි. 120ට 100ට 10ක් කියන්නේ අවුරුද්දටම 12යි. මේ ගාන හදන්නේ මාසෙට 1යි. පරිගණක ෂේ 1යි. ඊට පස්සේ ලී බඩු. පුතේ අපිට ගැළපිල්ල කියනවා
ඒ දේපල පිරියත මාසෙ පුරාම පාවිච්චිට තිබ්බයි කියලා. නම් මාසෙටම ෂෙයා කරන ලී බඩු ෂෙයා. මාසෙටම ෂෙයා කරන ලී බඩු ෂෙයා. කීපද ලී බඩු ෂෙයා? ලී බඩු ෂෙයා. එතකොට 180යි 180ට 10ක් කියන්නේ 18යි 18යි 18 පුතේ 12න් බෙදුවාම 1.5යි. ලී බඩු ෂෙයා 1.5යි. දැන් ඉන්න ළමයි ප්‍රශ්නයක් අහලා දෙනවා 41 මොකක්ද කියලා. පුතේ මේ 41 මොකක්ද මේ? මේ 41 මොකක්ද? අර ලියපු ගණදෙනු 8 ඒගොල්ලෝ අපිට සටහන් කරලා දීලා තියෙන්නේ ගණදෙනු 8ක්. ඒ 8න් හිමිකම් වල බලපෑම කීයද කියලා බලන්න. ඒගොල්ලෝ ගණදෙනු 8ක් අපිට ලියලා දීලා තියෙනව නේද? ඒ ගණදෙනු 8 හිමිකම් වල බලපෑම තමයි 41. ධන 10යි, ධන 12යි, ධන 40යි. එතන ධන 52යි. ඒ ධන 52කින් ඍණ 3යි, ඍණ 8යි. 11ක් අඩු කරාම 52 11ක් අඩු කරාම 41යි. හරිනේ පුතේ තේරෙනව නේද? මේ ලියලා තියෙන්නේ සටහන් කළ ගණදෙනු 8 බලපෑම. සටහන් කළ ගණදෙනු 8 බලපෑම. හරි. සටහන් කළ ගණදෙනු 8 බලපෑම තමයි ලියලා තියෙන්නේ. හරි. සටහන් කළ ගණදෙනු 8 බලපෑම එක තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ ලී බඩු ෂෙයාත් හරි. ඊට පස්සේ 4 වෙනි එකේ 21 ජනවාරි මාසයේ දා නගර සභාවට ගියු වරිපණම් 5යි. ඉතින් වරිපණම් කියන්නේ වියදමක්. තාම ලියලා නැහැ. අපි දැන් ලියමු. ලියලාගේ හිමිකම හොයාගමු. දෙන්න වරිපණම් ගෙව්වම නැතව වියදමක්නේ. හිමිකම් වලින් 5 අඩු කරලා වක්කීම් වැඩි වෙනවා. හිමිකම් වලින් 5 අඩු වෙනවා. එහෙනම් වරිපණම් කියලා 5 අඩු කරා. අඩු කරාම පුතේ අග හිමිකම ඒ කීයද? අග හිමිකම කීයද? ඒකට ගැලපුවාම 540 41යි 561යි 561 ඍණේව ටික අඩු කරන්න. ඍණේව තියෙනවා 10යි 2යි 12යි 13යි 14 මාරයි 19 මාරක්ද? 561කින් පුතේ 19 මාරක් ගියාම කීයද? 541යි 500යි. 541යි 500යි අග හිමිකම. දැන් ඔයාලට මං ඊයේ අග හිමිකම හොයන හැටි කියලා දුන්නේ වත්කම් වලින් වක්කීම් අඩු කළා. දැන් එහෙම හැමතිස්සෙම නැහැ ඉතින්. මේක තමයි අග ශුද්ධ වත්කම. අග ශුද්ධ වත්කම 541යි 500යි. අග ශුද්ධ වත්කම් 541යි 500යි. අග ශුද්ධ වත්කම් 541යි 500යි. එහෙනම් පුතේ ලියන්න මෙතන ලාභයේ සමාන අග ශුද්ධ වත්කම ලියන්න 541යි 500යි. 541යි 500 ඍණ හරි 541යි 500 ඍණ ඉතින් මුල ශුද්ධවත්කම කීයද කියලා බලන්න 541යි 500 ඍණ මුල ශුද්ධවත්කම කීයද මුල ශුද්ධවත්කම උදේ 520000යි ව්‍යාපාරේ පටන් ගන්නත් 520000යි ඍණ 520000 ධන ගැලිලි ගැන්ලි 10000 එකතු කරනවද? කිය. ගැන්ලි 10000 එකතු කරනවද? ඉතින් මේ ගානේ ගැන්ලි 10000 එකතු කරනවද නැද්ද? ඔව් එකතු කරනවා. ඉතින් එහෙනම් ඊයේ කිව්වේ සටහන් වූ ගැන්ලි එකතු කරන්නේ නැහැ කියලා එහෙම ගන්නවා නේද මම? සටහන් වූ ගැන්ලි ලාභවත්දි ගන්න නැහැ කිව්වා නේද? පුතේ ඒක දැන් සටහන් වෙලා තියෙන්නේ. මේ මට කියන්නේ මේ අග ශුද්ධවත්කම් හොයාගනිද්දී මේ 10 අඩු වෙලා තියෙන්නේ. මේක අඩු නොකර තිබ්බනම් ආයෙ එකතු කරන්න ඕනේ නැහැ. මේ 10 අඩු නොකර මෙතන 551යි 500 කියලා දාලා තිබ්බනම් එකතු කරන්න ඕනේ නැහැ. නමුත් දැන් ඒ ගැන්ලි 10 එකතු කරන්න ඕනේ. හරි? ගැන්ලි 10 එකතු කරන්න. ඇයි ගැන්ලි 10 එකතු කරන්න කියලා තේරෙනව නේද එහෙනම්? ගැන්ලි 10 එකතු කරන්න. එකතු කරලා අමතර ප්‍රාග්ධනය කියනවද? ඉතින් මාසය ඇතුළත අමතර ප්‍රාග්ධනය නැහැ නේද? ඉතින් අග ශුද්ධවත්කම් 545යි 500ෙන් 541යි 500යි. මේ තියෙන අග ශුද්ධවත්කම් හොයපු හැටි 520 41 එකතු කරලා මේ ටික අඩු කරා. අග ශුද්ධවත්කම් 541යි 500යි. හරි අමතර ප්‍රාග්ධනයක් නැහැ.
බිඳුවයි. අමතර ප්‍රාග්ධනයක් නැහැ බිඳුවයි. හරිද? අමතර ප්‍රාග්ධනයක් නැහැ බිඳුවයි. එතකොට ලාභය සමානයි. ලාභය සමානයි කීයද කියන්නේ මොකද? ලාභය සමානයි 31500ද? මෙතන 21500යි 31500. ලාභය රුපියල් 31500. ලාභය ළමයිනේ 31500යි. ලාභය රුපියල් 31500යි. හරි නේද? පැහැදිලිද ඔක්කොටම? හරි 31500 ඔක්කොටම ආව නේද? ඊට පස්සේ අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නේ 21 1.31 දිනට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා කළ යුතු තොගය ණය ගැතියෝ සහ මුදල්. ඔය තුන නිකන් ලියන්න තියෙන්නේ. හරි ඉස්සෙල්ලාම ලියමු අපි තොගය. තුන කියලා දාලා ලියන්න තොගය. තොගය රුපියල් කීයද කියලා ලියන්න ඕනේ. තොගය කීයද? ඉතින් අර මුල් ගනුදෙනු 8 තොගයට කිසි බලපෑමක් නැහැ. මුල් 8 නෙමෙයි. ගනුදෙනු 8 කලින් තියෙන ඡේදේ ප්‍රාග්ධනය දාපු එකේ තොගයට බලපෑමක් නැහැ. අයිතිකාරයා විකුණන්න බඩු මුකුත් ගෙදරින් ගෙනාවේ නැහැ. පරිගණකයක් ගෙනා ඒක විකුණන්නේ පාවිච්චි කරගත්තේ. එහෙනම් මට කියන්න ඔය ගනුදෙනු අංක ලියපු ගනුදෙනු 8න් තොගයට වෙච්ච බලපෑම කීයද? අලුත් ව්‍යාපාරයක් ආරම්භක තොග මුකුත් නැහැ. ඉතින් මට කියන්න ඔය ගනුදෙනු 8න් තොගයට වෙච්ච බලපෑම කීයද? ධන 200යි ධන 180යි 380යි 380න් පුතේ 40යි 60යි ගියාම 100ක් ගියාම 280000යි. තොගය 280000යි ගනුදෙනු 8න්. මට කියන්නේ අතිරේක තොරතුරු වලින් තොගයට බලපානවද කියලා? අතිරේක තොරතුරු 4න් තොගයට මුකුත් බලපානවද පුතේ කියන්නේ? අතිරේක තොරතුරු 8 තොගයට බලපානවද? නැහැ. එහෙනම් පුතේ අග තොගය කීයද? රුපියල් 280000ම තමයි. අග තොගය රුපියල් 280000යි. අග තොගය රුපියල් 280000යි. අග තොගය රුපියල් 280000යි. ඊට පස්සේ අපෙන් අහනවා ණය ගැතියෝ නේද? ණය ගැතියෝ රුපියල් කීයද? කියන්න උත්තරේ මට. ණය ගැතියෝ රුපියල් කීයද පුතේ? ණය ගැතියෝ රුපියල් කීයද? ණය ගැතියෝ හොඳයි ගොඩක් හොඳයි ළමයි උත්තර දෙන්න ළමයි හිතලා උත්තර දෙන්න පුතේ ඔන්න ඕක තමයි හදා ගන්න ඕනේ. පුතේ ණය ගැතියෝ මුල ගනුදෙනු ටිකේ ණය ගැතියන් ප්‍රශ්නයක් නැහැ. ඔය ලියපු ගනුදෙනු 8න් පුතේ ණය ගැතියෝ ලක්ෂකින් වැඩි වෙලා 60000කින් අල්ල ඒතර 40000යිනේ. පුතේ ඒක ලක්ෂෙන් 60000ක් ගියාම ණය ගැතියෝ 40000යිනේ. ළමයි උත්තරේ දාලා තියෙන 10000යි කියලානේ මෙතන ළමයි. ඒ කොහොමද 10000 වෙන්නේ? 10000 තමයි හරි උත්තරේ. පුතේ එතන 40000යින් ලක්ෂෙන් 60000ක් ගියාම 40000යි. අතිරේක තොරතුරු වල පුතේ අර රෝම ඉලක්කම් දෙකේ තුන්වෙනි අතිරේක තොරතුරු ණය ගැතියෝ විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ ලද මුදල 30000යි. එහෙනම් ඒ 30000 ණය ගැතියන්ගෙන් අඩු වෙනවා පුතේ. මුදල් වලට එකතු වෙලා ණය ගැතියන් අඩු වුණාම 40000න් ඒ 30000ක් ගියාම ණය ගැතියෝ රුපියල් 10000යි. උත්තරේ ලියන්න ණය ගැතියෝ රුපියල් 10000යි. ණය ගැතියෝ රුපියල් 10000යි. හරි ණය ගැතියෝ රුපියල් 10000යි. පුතේ ඔයාලට තේරෙනවද මේ ප්‍රශ්න පත්‍රයේදී බලන්නේ සිහි කල්පනාවෙන් වැඩ කරන ළමයි ටික කියලා. වේගෙ තිබිලා පිස්සුවෙන් හැදිලා වගේ ඕක හදන්න බෑ පුතේ අවබෝධයක් නැත්නම් ඈ. accounting වල වැදගත් වෙන උදේ වේගය නෙමෙයි විෂය දැනුම සහ කල්පනාව සිහි කල්පනාවෙන් වැඩ කරන ළමයිද එයාව තමයි කැම්පස් එකට තෝරගන්නේ. ඒ නිසා පුතේ ඔයා හදා ගන්න ඕන වගේ සිහිය කල්පනාව හරිද දෙයක් ගැන සැලකිල්ලෙන් වැඩ කරන එක. ඒකයි පුතේ අවශ්‍ය. හරි. ඒක දැන් තාම නැති වෙන්න පුළුවන්. තව විභාගෙට මාස ගාණක් තියෙනවා. ඒ කාලේ හොඳටම ඇති ඔයාට. හොඳටම ඇති. දැන් වැඩ කරන්න. සමහර ළමයි ඉන්නවා ශිෂ්‍යත්වයේ ෆේල් කමක් නැහැ. ඕලෙවල් හොඳ රිසල්ට් යන්නේ නැහැ කමක් නැහැ. මේ කාලේ වෙද්දි පුතේ ළමයා ඉස්සරහට එනවා. දැනුම වැඩි වෙනවා අල්ල ගන්න පුළුවන්. ඒ නිසා පුතේ ඔයාගේ දැන් වෙන්න පුළුවන් හොඳම කාලේ. හරිද? බෑයි කියලා දෙයක් නැහැ. ඔයා ඕලෙවල් පාස් නේ. ඒ කියන්නේ ඔයාට ඒලෙවල් හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හිතලා වැඩ කරන්න.
උවමනාවෙන් වැඩ කරන්න පුතේ. පිළිවෙලට වැඩක් කරන්න. දැන් මේ මං කියලා දෙන්න පුතේ හැමදේම චෙක් කරන්න. එතකොට වරදින්නේ නැහැ. හරි. 1000යි. ඊට පස්සේ අහන්න මොනවද? මුදල් ශේෂය. මුදල් ශේෂය නම් පුතේ හදලා ගන්න වෙනවා. මුදල් ශේෂය රුපියල් කියලා ලියන්න ඉඩ තියලා හරි මුදල් ශේෂය හොයලා ගන්න වෙනවා පුතේ අපිට. යටින් හොයමු. පෙරලක් යටි මුදල් ශේෂය හොයමු. පටන් ගන්නකොට අයිතිකාරයා කීයක් මුදල් දැම්මද? ආරම්භක මුදල් ශේෂය කීයද පුතේ? ආරම්භක මුදල් ශේෂය ලක්ෂ 4යි. 5,10,000 කියන්නේ පරිගණකයත් එක්ක මුල සුද්ධ වත්කම් කියන්නේ වත්කම් වලින් වක්කීම් අඩු කරාම එන උත්තරේ. එතකොට පුතේ එතන ප්‍රාග්ධනීය විදිහට දැම්මේ 5,20,000 වුණාට මුදලින් දැම්මේ ලක්ෂ 4යි. ආරම්භක මුදල් ලක්ෂ 4යි. හරි. තාම මොනවද මුදල් වලට බලපෑවේ? ඔය ගනුදෙනු වටෙන් මුදල් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ලියපු ගනුදෙනු වටෙන්. පුතේ මෙහෙමයි. කැල් එකෙන් හදලා උත්තර ගන්න පුළුවන්. මගෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙම මේ. මම ඒකට උත්තර දෙන්න ඉන්නම්කෝ. හරිද? පෙර වැඩ හදන්නම ඕනේද? කැල් එකෙන් හදලා කෙලින්ම දැම්මොත් ලකුණු දෙන්නේ නැද්ද? දෙනවා. කැල් එකෙන් හදලා පුතේ එකපාරටම ලකුණු උත්තරේ දැම්මම ලකුණු දෙනවා ඇත්ත. ඉතින් සමහරට එතන ලකුණු 4ක් වෙන්න පුළුවන් උත්තරේට. ඔයා කැල් එකෙන් හදලා හරිම උත්තරේ දිනනවා නම් ලකුණු 4ම හම්බෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පුතේ ඔයාගේ කැල් එකෙන් හදපු උත්තරේ කොහේ හරි වැරදුනොත් ඒ ලකුණු 4 මෙන්න මේවට දෙනවා පුතේ. මේ වගේ ලියන තැන් වල ලකුණු 4 බෙදලා දීලා තියෙනවා. සමහර විට පුතේ මෙතන ලියලා ගත්තාම ඔයා හරියට ලියලා එකතු කරත් තමයි ඔයාගේ අතින් වැරදිලා තියෙන්නේ. ඔයා ලකුණු 4ම හම්බෙනවා. මේ විදිහට ලියලා තිබ්බොත් පුතේ අතන උත්තරේ වැරදි නම් මාකින් ස්කීම් වල එහෙමයි තියෙන්නේ පුතේ. රවුන්ඩ් කරලා ලකුණු 4 තියෙනවා. උත්තරේ හරිනම් කෙලින්ම ලකුණු 4 දෙනවා. දැන් මෙතන මේ උත්තරේ හරි නම් පුතේ කෙලින්ම ලකුණු 4ක් මෙහෙම රවුන්ඩ් කරලා තියෙනවා. උත්තරේ තියෙනවා නම් කෙලින්ම ලකුණු 4 දෙනවා එච්චරයි. හැබැයි මේ උත්තරේ වැරදි නම් එයා බලනවා පෙර වැඩ. පෙර වැඩවල පුතේ කොටු කරලා තියෙනවා මෙහෙම ලකුණු 4. මෙතනට ලකුණයි මෙතන ලකුණයි මෙතන ලකුණයි කියලා මෙන්න. එතකොට ඔයා මේ පෙර වැඩේ ටික හරියට ලියන නම් මෙතන ලකුණු 4 නැති වුණත් ආයි පුතේ මෙතන 4යි මේවා තියෙනවා නම් ආයි 4ක් දෙන්නේ. මෙතන ලකුණු 4ම හම්බෙනවා. උත්තරේ හරින ආයි මේව බලන්නේ. මේක වැරදි නම් මේ පෙර වැඩ ටික බලන්න. පැහැදිලිද කියපු දෙය? ඒ නිසා මෙහෙම ලියලා කරන එක වටනවද නැද්ද? වටනේ. අනවශ්‍ය දේවල් වලට පෙර වැඩ වැඩක් නැහැ. මේ ලක්ෂ 5ට 105ක් බලන එකට පෙර වැඩ පෙන්නන්න ඕනේ නැහැ. මේ වගේ පුතේ ගානේ අවශ්‍ය දේවල් වලට පෙර වැඩ කරලා පෙන්නන්න. හරි. ආරම්භක මුදල් ශේෂය ලක්ෂ 4යි. ගනුදෙනු 8 බලපෑම. ගනුදෙනු 8 බලපෑම. පුතේ ගනුදෙනු 8න් කීයද බලපාන්න කියන්නේ? පින 3,19,000ද? ඒ වගේම කැල් එකෙන් ගන්න. ඒක කැල් එකෙන් අරගෙන මෙතන 3,19,000 ලියන්න රින. පැහැදිලි නේද? ඒ 3,19,000 ගණන් කැල් එක ගන්න ඒක අවුලක් නෑ. ඒක ගන්න හැටි ක්ලියර් වෙන්නන්න එපා. 3,19,000. එතකොට පුතේ මෙතන වැරදුනොත් ඔයා මෙතන 3,19,000 ගත්තා නම් ඒ ලකුණ හම්බෙනවා. ඒක ලකුණක් අතට අඩු කරගන්න බෑ. ඊට පස්සේ බලන්න අතිරේක තොරතුරු වලින් මුදල් වලට බලපාන්නේ එක නෑ. අතිරේක තොරතුරු දෙකේ මුදල් වලට බලපානවා 10,000 අඩු වෙනවා. 10,000 අඩු වෙනවා. 2,000 අඩු වෙනවා. 2,000 අඩු වෙනවා. 400යි 319යි 10 අඩු වෙනවා 2 අඩු වෙනවා. ඊට පස්සේ රෝමිලක්කත් උනේ ණයගතිය පුතේ බැංකුවේ ගෙනත් දාපු 30 එකතු වෙනවා. 30 එකතු වෙනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි එකේ ෂෙයා එන්නේ නැහැ. හතරවෙනි එකේ වරිපණක් තාම ගෙව්වේ නැහැ. එහෙනම් මුදල් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මුදල් ශේෂය එනවා කීයද පුතේ කියන්නේ? මුදල් ශේෂය කීයක් එනවද?
ධනේව 430යි 430න් 331ක් අඩු වෙන්න ඕනේ. 430න් 331ක් අඩු නම් මුදල් ශේෂය 99000යි. මුදල් ශේෂය 99000යි. එතකොට පුතේ මෙතන ඔයාලට රුපියල් 99000 තිබ්බනම් ටක් ගාලා ලකුණු 4 හම්බ වෙනවා. නමුත් ඔයා මෙතන මොනවා හරි වැරද්දක් වෙලා වාට 99000 හරියටම ගන්න බැරි වුණොත් මේ ටික බලලා වාට ලකුණු ටික දෙන්න. වාට 4 වෙන 3ක් එන්න පුළුවන්. හරි? අර 319 ගන්න එක ඒවත් කැල්ලකින් හදා ගන්න. මේ වගේ ඒවා ලියලා පෙන්නන්න. දැන් මෙතන නම් පුතේ අගශුද්ධවත්කම් ඔයාට වරදින්න පුළුවන්. මොකක් හරි එකක් මග හැරෙන්න පුළුවන් පුතේ. ඔයාට උපචිත වරිපණම් එක ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. එක තැනක මොකක් හරි වරදින්න පුළුවන්. ඒකට මේ උත්තරේ හරියටම එන්නේ නැහැ නේ. ඒකට මෙහෙම දැම්මම මේ 31.500 හරියටම එන්නේ නැහැ. නමුත් මේ උත්තරේ ගත්ත හැටි එතනින් ඔයා පෙන්නලා තිබ්බොත් ඒ ටිකට ලකුණු දෙනවා ඔයාට. හරි. පුතේ 2014 A level ප්‍රශ්නේ හැදුවේ අපි. 2014 අපි ලකුණු 15 කියන්නේ 30ක්. එන්න දැන් පුතේ මම ඔක්කොම පාස් පේපර්ස් ටිකක් කරනවා පන්තියේ. මේ දැන් දැක්කනේ. ඊට පස්සේ මේ ටියුට් එකේ පුතේ අගහාරිය තියෙන්නේ මම කිව්වේ ආනන්ද දෙකේ වාර විභාග ප්‍රශ්නේ, විශාඛයේ වාර විභාග ප්‍රශ්නේ, වයම් පළාත් ප්‍රශ්නේ, අලුත් ප්‍රශ්න එහෙම දාලා තියෙන්නේ. හරි. කෙටි ප්‍රශ්න ටික පුතේ ලබන සතියේදී පුතේ අර කෙටි පේපර් එකක් කරලා තියන්න. ප්‍රශ්න පත්‍ර අංක 6 නේ තියෙන්නේ අපිට දැන්. අපි බැලුවානේ 1 2 3 බැලුවා පළවෙනි අර උපයෝගී පොත්වලට අදාළව 4යි 5යි ගිණුම් කරන සමීකරණ අදාළව කරා ඉවරයි දැන් 4යි 5යි 6 වෙනි පේපර් එක ඇති කරලා තියන්න. හරිද? මේකෙන් පස්සේ පුතේ පටන් ගන්න තියෙන්නේ බැංකු සැස්දුම්. ඒකට අදාළ පේපර් එකකුත් දීලා ඇති. ඒක තමයි පුතේ නොවැම්බර් මාසේ අලුත් ටියුට් එක විදිහට තියෙන්නේ බැංකු සැස්දුමුයි ඒක පේපර් එකකුයි. ලබන මණ්ඩේ පුතේ next මණ්ඩේ ක්ලාස් තියෙනවා ආයේ ලබන සඳක් තියෙනවා. ලබන සඳයන්ගහරු වල ක්ලාස් තියෙනවා. හරි. ඉතින් තාම ඔන්ලයින් එක බලමු. දැන් ඉස්කෝල නම් දැන් වැඩේ සාර්ථකයි වගේ. ඉස්කෝල පටන් ගන්නව ඔයගොල්ලෝ ගියානේ දැන්. ළමයිනුත් එනවනේ. හරි. අපි බලමු. තව සතියක් බලමු. තව සතියක් දෙකක් බලලා පුතේ මම හිතාගෙන තියෙන්නේ දෙසැම්බර් මුල් සතියේ පටන් ගන්න ෆිසිකල් පන්ති. එහෙම වුණොත් අපි දෙසැම්බර් මේ නොවැම්බර් අග සතිය හරි පටන් ගමු ඈ. හරිද? ඊයේ සමන් සර් මාත් එක්ක කතා කරේ රමේෂ් පිළියන්ද රමේෂ් සර් කතා කරේ ෆිසිකල් පන්ති පටන් ගමු කියලා තමයි කිව්වේ. බලමු පුතේ. හරි. පුතේ දිගටම ඔන්ලයින් ක්ලාස් යන්න යන්නේ නැහැ පුතේ ඈ. මම කිව්වේ පුතේ මම ඔන්ලයින් කරේ. හරිද? මම ඔන්ලයින් කරේ පුතේ ඔයගොල්ලෝගේ අධ්‍යාපනය කඩන්න නැතුව තියාගෙන යන්න. ආයි මොනවා හරි ප්‍රශ්නයක් කරලා පුතේ රට වැහුවොත් ආයි ඔයාලට ඔන්ලයින් කරනවා. තේරෙනවද පුතේ? මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ආයි මොනවා හරි වැහුවොත් එදාට ආයි ඔන්ලයින් එකෙන් කරනවා ඔයාලට. හරිද? ඒ ඔන්ලයින් එක තියාගෙන ඉන්නේ ඔයාගේ අධ්‍යාපනය අරගෙන යන්නේ වටන්න නැතුව. පන්ති පටන් ගත්තාම ෆිසිකල් පන්ති පටන් ගත්තාම අවිස්සාවේල් ළමයින්ට රිවිෂන් එක තියෙන ඉරිදා 1 3 දැන් BS තියෙනවනේ කියලා බය වෙන්න එපා එක. ඒකට විසඳුමක් තියෙනවා. අවිස්සාවේල් ළමයින්ට තියෙන රිවිෂන් එක ඉරිදා 1 3 පිළියන්දල් ළමයින්ට පුතේ රිවිෂන් එක තියෙන්නේ සෙන්සුරාදා 8 ඉඳලා 10 වෙනකම්. 10 මාට තීරි පන්ති තියෙනවනේ ඒගොල්ලන්ගේ. එතකොට ඔයගලන්ට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරි. ඔයගලන්ට කිසිම අවුලක් වෙන්නේ නැහැ පුතේ. ඉස්කෝලේ පටන් ගත්තයි කියලා ඉස්කෝල් නොගිහලා රිවිෂන් පන්ති එන්න එහෙම නැහැ. ඔයාගේ වැට් ටික හරියට යනවා. ඉස්කෝලේත් යන ගමන් වැට් ටික පුතේ හරියට වෙනවා. පුතේ එහෙම දැම්මහම ඒකට දැන් අපි රිවිෂන් එක දැන් දවස් 2ක් කරානේ. පුතේ අතිරේක පන්ති වැටෙනවා ඉස්කෝල් නිවාඩු මාසෙ එහෙම එනවනේ. හරි. ඒ නිවාඩු මාස ටිකේදී පුතේ අතිරේක පන්ති වැටෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ ඔයගොල්ලෝ විභාග කිට්ටු වුණාම ඔයගොල්ලන් ඉස්කෝල් නිවාඩු දෙනවා 80 බල්ලේ. මේ අවුරුද්ද නම් 80 බල්ලේ නැතුවේ. විභාග කිට්ටුව උදේවරුත් උදේ ඉස්කෝලේ යන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ අන්තිම කාලේ වෙද්දි පාඩම් කරන්න ගෙදර නතර වෙනවනේ. ඒ කාලේදී ඔයාට ආයි උදේවරුත් පන්ති වැටෙනවා. හරිද? හරි. බලමු අපි ක්ලාස් ටික දැන් ඉරිදා පුතේ 1 3 ගෲප් ක්ලාස් එක තියෙන වෙලාව ඒක රිවිෂන් එකට ගන්නවා. එතකොට අපි බලමු පුතේ. හරි. දැන් මේ විදිහට වැට් ටික කරගෙන යමුකෝ. හරි. එතකොට අපි දැන් කතා කරගෙන ඉන්නේ 58ට එන්නට අග්ගාලා 58ට. හරිද? බණ අභ්‍යාසංග 58
අභ්‍යාසංග 58 එන්නටක් ගාලා පුතේ අවශ්‍ය වන්නේ කියන කියවන අවශ්‍ය වන්නේ පුතේ 2015 වේලවල ලකුණු 15යි කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නයක් ඒ කාලේ දැන් නම් ලකුණු 30යි හැබැයි සම්පූර්ණ ප්‍රශ්න දැන් 40ක් දෙනවා හරි දැන් මීට වැඩි පුතේ පොඩක් ප්‍රශ්න වෙනස් අර 2018 19 40 දී ප්‍රශ්න වගේ දෙක ප්‍රශ්නයක් තමයි මම දාලා තියෙන්නේ ඔය ටියුට් එකේම ඔය 64යි 65යි 64 කියන්නේ 2019 විභාගයට ආපු වගේ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්නයක් ගොඩක් දිල් ලොකු එකක්. ඒතර අභ්‍යාසංක 65 කියන්නේ 2020 විභාගයට අහුව වගේ සම්පූර්ණ ප්‍රශ්නයක්. ඔය සම්පූර්ණ ඔය වගේ ප්‍රශ්නයක් තමයි දැන් දෙන ලකුණු 40 නිසා. හරි. බානපති අභ්‍යාසංක 58 අවශ්‍ය වන්නේ ඉහත 1 සිට 10 දක්වා ගණන්දින වල බලපෑම ඉහත 1 සිට 10 දක්වා ගණන්දින වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිත කර පෙන්눔 කර එක් එක් අග ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණ ද යන සඳහන් කිරීම මේ සඳහා පහත ආකෘතිය භාවිත කරන ආකෘතියක් දීලා අපිට 1 සිට 10 දක්වා ගණන්දින වල බලපෑම පුතේ 1 සිට 10 ඒතකොට මුල් ඡේද ගණන්දින වගේක් තියෙනවා ඒව ලියන්න ඕනේ නැහැ අර අතිරේක තොරතුරු වල ගණන්දින වගේක් තියෙනවා ඒව ලියන්න ඕනේ නැහැ 1 හැම තිස්සෙම අහන ප්‍රශ්න උත්තර ලියන්නේ අපි ඉහත 1 සිට 10 දක්වා ගණන්දින වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිත කර පෙන්눔 කර එක් එක් අග ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණ ද යන සඳහන් කිරීම මේ සඳහා පහත ආකෘතිය භාවිත කරන්න ආකෘතියක් දීලා දහස් වලින් දැක්කනේ දහස් දෙක 21 3 දින අවසන් මාස දා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශ මේකේ ආදායම් ප්‍රකාශයක් ඉල්ලලා 3 පහත ආකෘතිය භාවිත කරමින් 21 3 දින ව්‍යාපාරයේ හිමිකමේ සංවිතිය ආරම්භක ප්‍රාග්ධනයේ කාලච්ඡේදයේ ලාභයේ ගැනිලි මේකක් දීලා බලමු අපි කියන දේවල් ටික බලමු ගාන මුලට එන්න. ඉතින් අවශ්‍ය වන්නේ කියන අපි තේරුම් ගත්ත මේක හදන්නේ 21 3:31 දින අවසන් මාසෙක 2021 මාර්තු මාසෙට ගාන හදන්නේ. ගාන මුලට එන්න. නාරද 21 3:1 මේ අපි ගණන් හදන මාසේ පළවෙනි දවසේ 1,50,000ක මුදලක් ආයෝජනය කරමින් ඔහුගේ නිවසේ කොටසක ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කරන ලදී. තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා රුපියල් 60,000ක් වන්නා ලී බඩු දෙදිනම ගෙනෙන ලදී. ඔහු ව්‍යාපාර නමින් බැංකු ගිණුමක් ආරම්භ කරන ලද අතර සියලුම මුදල් ගණදෙනු එම ගිණුම තුලින් සිදු කරන ලදී. එහෙම කියන්න ඕනේ නැහැ අපි දන්නවා දැන්. පහත ගණදෙනු පළමු මෙහෙම මාස තුල සිදු විය. ඉතින් ව්‍යාපාරේ පටන් ගන්න මෙයා ප්‍රාග්ධනය කීයක් දාලාද කියලා කියන්න මට. ඉතින් ආරම්භක ප්‍රාග්ධනය කීයක් දාලාද? 1,50,000ක මුදලක් ආයෝජනය කරලා තියෙන මුදලින් 1,50,000යි එයාගේ ගෙදර තිබ්බ ලී බඩුත් දාලා. ඒකට ආරම්භක ප්‍රාග්ධනය 2,10,000 හැබැයි මුදලින් 1,50,000යි ඈ. ඊට පස්සේ ගණදෙනු 10ක් දීලා තියෙනවා. ඒ 10 අපි දැන් තාම බලමු. අතිරේක තොරතුරු 21 මාර්තු මාස දා 3,000ක් වූ ව්‍යාපාරී දුරකථන බිල 4.2 ලැබිනි. ඒක අර උඩ ගණදෙනු 10 නැතුව ඇති. මාර්තු මාසයේ ටෙලිෆෝන් බිල අප්‍රේල් 2 වෙනිදා ලැබිලා. ඒ කියන්නේ මාර්තු මාසයේ ටෙලිෆෝන් බිල මාර්තු වල ගෙවලා නැහැ කියලා තමයි කියන්නේ. ව්‍යාපාරයේ දේපල පිළිතුරු උපකරණ වාර්ෂික 10 බැගින් සරල මාර්ගයෙන් ෂෙයා කළ යුතුය. අවශ්‍ය වන්නේ ඉහත 1 සිට 10 දක්වා ගණන්දින වල බලපෑම ගිණුම් කරන සමීකරණය භාවිත කරමින් පෙන්눔 කර එක් එක් අග ඉදිරියෙන් මේ වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කිරීම. මේ සඳහා පහත ආකෘතිය භාවිත කරන්න කියලා ආකෘතියක් ඇඳලා දීලා අපිට. හරි. ටක් ගාලා ඔය ආකෘතිය අඳගන්න. ටක් ගාලා ඔය ආකෘතිය අඳගන්න පුතේ ඉක්මනට. ඔය ආකෘතිය ඉක්මනට අඳගන්න. ඉක්මනට ආකෘතිය අඳගන්නකෝ. දැන් මේ දවස්වල ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි පුළුවන් හැම වෙලාවෙම පාඩම් කරන එක. බැරි වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවත් කොහොම හරි පාඩම් කරන්නම හදා ගන්න ඕනේ. එනවද කියපු දේ? පුළුවන් හැම වෙලාවෙම පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන්න බැරි වෙලාවකට පාඩම් කරන්න බෑනේ. ඒ වෙලාවට පාඩම් කරන්න බැරි නෑ. ඒ වෙලාවත් කොහොම හරි පාඩම් කරන්න හදා ගන්න ඕනේ. දැන් ඔය ටීවී එක බලන ඒවා අයින් කරන්න ඈ. ගෙවල් වලටත් කියන්න. දැන් ඔයගොල්ලෝ ගෙවල් වලත් ඔයගොල්ලන් සපෝට් එකක් ඕනේ. ගෙදර දැන් ඔය ඔක්කොම තියෙන හවස තියෙන පුතේ ඔක්කොම ජරා නාටි ටිකයි ප්‍රවෘත්ති ටිකයි ඔක්කොම බල බල හිටියොත් නම් පුතේ ඔයාලට විදහා කොට දාන්න බෑ. ඒ නිසා ගෙදර දැන් ටීවී එකක් තියෙනවා නම් ඒකත් අයින් කරන්න. කමක් නැහැ. දැනගන්න දේවල් නැහැ පුතේ ටීවී වල බොරු කියන්නේ නිවුස් කියලා. හරි. ඒව ඕනේ නැහැ. මේ ටික ඉගෙන ගන්න. පාඩම් කරන්න.
හරිද? දැන් ඉගෙන ගන්න ෆෝන් එක පාවිච්චි කරාට මම ඊයේත් කිව්වා. මේකෙන් පස්සේ ෆෝන් එකත් අවශ්‍ය නැහැ එකත් අයින් කරලා දාන්න මේ මාස පුතේ ගානට ඔයා කැප කරන්න පුතේ වාගේ ඔයා කැප කරපු තරමට ඔයාට ප්‍රතිලාභ ලැබෙයි ඈ. ඔයා ඕනනම් ෆෝන් එක ඔබ ටීවී එක බල බල ඉන්න. ඒකට ප්‍රතිලාභ අනාගතේ ඔයාට ලැබෙයි. එනෝනේ කියපු දේ. ඒ නිසා පාඩම් කරන මානසිකත්වය විතරයි තියෙන්න ඕනේ. ඒකට ඉතින් ඔයගොල්ලෝ ගෙවල් වුණුත් ඒ සහයෝගය දෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ගෙවල් වල ආච්චිලා සියලා අම්මලා තාත්තලා වාල්ලා ටීවී එක දිහා කට අරන් බලාගෙන හිටියොත් ඔයත් ගිහලා වාල්ලා එක දිහා බල බල ඉන්න. වෙන කරන්න දෙයක් නැහැ. වාට ගෙදරින් සහයෝගයක් නැත්තම්. ඒ නිසා අම්මලා තාත්තලාත් කියන්නේ නැහැ පුතේ ඔයගොල්ලෝ පාඩම් කරොත් ඔයාලට ඒ සහයෝගය ලැබෙයි ඈ. නෑ මහන්සි නෑ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ක්ලාස් හිටියාම මහන්සිලු. බෑ මේ කාලේ මහන්සි නෑ බොරු කියන්න එපා. වයසද? අවුරුදු 60 70ක වයස කට්ටියට තමයි මහන්සි. මේ කොල්ල කෙල්ලන්ට මොන මහන්සිද? උදේ ඒ ඔයගොල්ලෝ මානසිකව හදාගත්ත දේවල්. එහෙම නෑ. ඔයගලන්ට පාඩම් කරන්න පුළුවන්. හරි? ඔයගලන්ට පාඩම් කරන්න පුළුවන්. ඒ වැඩක් නෑ. හරිද? පුළුවන් පුතේ. ඔය උවමනාවක් නැතිකම තියෙන පුතේ. ඔයගලන්ට ආස් දෙකට ඔයගොල්ලෝ කොහොම හරි වෙලාව හදා ගන්න නැද්ද? හදා ගන්නවනේ. එතකොට මහන්සි නෑනේ. ඒ සම්දේ පාඩම් කරන්න ඕනේ. එච්චරමයි. වෙන මොකුත් නෑ. මේවා වාට කවදා හරි මතක් වෙයි. වා තැනකට ගියපු දවසට වාට මතක් වෙයි. නැත්තම් ඔයාගේ යාළුවෝ තැනකට ගිහිල්ලා උන් මහන්සි වෙලා වැඩ කරලා තැනකට ගියාම වාට ඊර්ෂ්‍යාවෙන් උන් දිහා බලාගෙන ඉන්න වෙයි ඈ. ඔයා වැඩ කරේ නැත්තම්. හරි. හරි ඒ නිසා පුතේ වැඩ කරන්න ඕනේ. මහන්සි නෑ. මහන්සි වෙන්න ඕනේ මේ කාලේ තමයි. මේ කාලේ මහන්සි නොවි කොහමද? වයසට ගියාම මහන්සි වෙන්න. වයසට ගියාම මහන්සි වෙන්න බෑ. දැන් වැඩ කරන්න. මහන්සි වෙන්න. පාඩම් කරන්න. 17 19 කොල්ල කෙල්ල කොහෙද? හරි. මේ රටේ අනාගතය වැඩ කරන්න ඕනේ. හරි. එතකොට පුතේ අපි මේක අද ගන්න ටක් ගාලා. අද ගන්නකෝ. ගන්ධනු අංකය වත්කම් 4ක් තියෙනවනේ පුතේ. 1 2 3 4යි. වත්කම් 4යි ඊට පස්සේ වගකීම් 2යි. හරිද? වගකීම් 2යි. ඊට පස්සේ හිමිකම්. හරි හිමිකම. හරි ගනුදෙනු අංකය වත්කම් වගකීම් හිමිකම්. හරි වත්කම් 4 දීපල පිරියත උපකරණ දේපල පිරියත හා උපකරණ දේපල පිරියත හා උපකරණ තොගය වෙළඳ ලැබී යුතු දෑ මුදල් හරි වගකීම් වෙළඳ ගෙවිය යුතු දෑ ණය
ඊට පස්සේ ණය. හරි ණය උඩින් 1000 කියලා ලියන්න ළමයිනේ. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. ඉතින් මේක ශේෂ දාන්න කියලා ශේෂ කොහොමත් නැහැනේ අලුත් ව්‍යාපාරයක්නේ පළවෙනි මාසේ. හරි ඉවරද? ඉවර ටක්කනද ගන්න. හරිද? ටක්කනද ගන්න. සමහරක් ළමයි විභාග කිට්ටුව දවසට පැය 20 පාඩම් කරනවා විභාග කිට්ටුව වෙද්දි. එහෙම කරනවා ළමයි. පුතේ කැම්පස් එකේ ළමයි සමහරක් රට පුතේ එක රෑ එක දවස් දෙක පුතේ එක දිගට පාඩම් කරන ළමයි ඉන්නවා. එක දිගට විභාග කිට්ටුව වෙලා පුතේ ජොබ් වලට එහෙම යන ළමයි පුතේ නිවාඩු දාලා විභාග කිට්ටුව වෙද්දි එක දිගට පුතේ නැගිටින්න නැතුව අවශ්‍ය දෙයකට පොඩ්ඩක් නැගිටලා පුතේ එනවා එච්චර එක දිගට පාඩම් කරනවා. ඒ ළමයි පුතේ ප්‍රතිඵල එනවා. ඒ ළමයි හොඳ තැන්වල ඉන්නවා. හරිද? ඒ නිසා පාඩම්ම කරන්න. පුළුවන් හැම වෙලාවෙම පාඩම් කරන්න. මම හැමදෙස්සම කියන්නේ බැරි වෙලාවෙත් කොහොම හරි පාඩම්ම කරන්න. බැහැ කියලා වෙලාවක් නැහැ. එච්චරයි. මේ මාස ගාන වාගේ කැපවීම කරන්න. හරි. එහෙනම් අපි ගාන හදමු. 1 පුතේ අර මුලින්ම 150ක් ව්‍යාපාරයට දානවා මුදලින්. ඒක ලියන්න ඕනේ නැහැ. අපිට පැහැදිලිව කියන 1 සිට 10 දක්වා ගන්න දෙන ටික විතරයි. 1 සිට 10. එහෙනම් ගන්න දෙන අංක 1 ගන්න දෙන අංක 1 ලියන්න 1 කියලා. 100ක ලිපි ද්‍රව්‍ය ආයිතම අත්පිට මුදල මිලදී ගන්න. පුතේ දැන් ලිපි ද්‍රව්‍ය ගන්න මොනවා කරන්නද? ලිපි ද්‍රව්‍ය ගන්න මොනවා කරන්නද? කියන්න. නැවත විකුණන්න. මෙයා ලිපි ද්‍රව්‍ය අලවිසලක් කරන්නේ. ඒ නිසා පුතේ මෙතන ලිපි ද්‍රව්‍ය කියලා කිව්වට තොගය අත්පිට තොගය ධන 100යි. තොගය ධන 100යි. මුදල් ඍණ 100යි. තොගය ධන 100යි. මුදල් ඍණ 100යි. මුදල් ගෙවලා මුදල් ඉල්ල යනවා. එනකොට ආර බඩු තොගය එනවා. හරි පළවෙනි ගණන් ඉවරයි. 2 දෙවෙනි ගණන් දෙනුව දෙවෙනි ගණන් දෙනුව 70ක පිරිවැය ලිපි ද්‍රව්‍ය ආයතන 100කට මේ බාණ්ඩපති විභාග ප්‍රශ්න 2015 මෙහෙම අපේ විභාග ප්‍රශ්න මහන්සි වෙන්න බැරි දේවල් නේ විභාගයට අහන්නේ. ඔයගොල්ලෝ ඉගෙනගත් දේවල් අහන්නේ. එතන ප්‍රතිඵලයකට යත හැකි. accounting වලට මහන්සි වෙන්න අනිත් විෂයන් දෙකම ලේසියෙන්ම කොට. 70ක ලිපි ද්‍රව්‍ය ආයතන 100කට අත්පිට මුදල් විකුණලා දී. එහෙනම් තොගේ ඍණ 70යි. තොගේ ඍණ 70යි කීකට මුදල් වික්කේ 100කට නේද? 100යි. ඒතකොට මුදල් දාන 100යි. තොගේ ඍණ 70යි මුදල් දාන 100යි. වාගේ හිමිකම් වැඩි වෙනවා 30කින්. හිමිකම් දාන 30යි. හිමිකම් දාන 30යි. ඊට පස්සේ 3 150ක ලිපි ද්‍රව්‍ය ආයතන ණයට මිලදී ගන්නා ලදී. එහෙනම් 3 තොගේ දාන 150යි. හැබැයි වාර 150ක තොගේ එනවනේ. ලිපි ද්‍රව්‍ය කියන්නේ තොගය. මුදල් එළියට යන්නේ නැහැ, ගෙව්වේ නැහැ. ඒ නිසා වෙළඳගේ විරුද්ධය දාන 150යි. වෙළඳගේ විරුද්ධය දාන 150යි. 4 මේ පැහැදිලි නේද? විස්තර කරන්න දෙයක් නැහැනේ. තේරෙනවනේ ඔක්කොම. 4 30ක ලිපි ද්‍රව්‍ය ආයතන දෝෂයිද නිසා සැපයුම් කරුවට ආපසු යවන්න ලදී. ඉතින් මේ ගත්තානේ 150ක ලිපි ද්‍රව්‍ය මේ ආපසු යවන්න ණයට ගත්ත ඒවා. මේ 150ක ලිපි ද්‍රව්‍ය ණයට ගත්තානේ මේ 150කින් තොග වැඩන ගෙවන නිසා ණයින් වැඩන. ඒකෙන් 30ක් ආපහු යවලා. එහෙනම් මොකද වෙන්නේ? තොගේ ඍණ 30යි. තොගේ ඍණ 30යි. වෙළඳගේ විරුද්ධ ඍණ 30යි. තොගේ ඍණ 30යි වෙළඳගේ විරුද්ධ ඍණ 30යි.
තොගේ ඍණ 30යි වෙළඳ ගෙවිද්දෑ ඍණ 30යි. හරි? තොගේ ඍණ 30යි වෙළඳ ගෙවිද්දෑ ඍණ 30යි. ඊට පස්සේ පස්වෙනි ගනුදෙනුව ඔන්න දින ගැන ගොඩාක් වැදගත් දින ගැන. ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. 21 3යි 15 කියන්නේ කවද්ද? මේ මාර්තු මාසෙට ගාන හදන්නේ. 3යි 15 කියන්නේ මාර්තු මාසයේ හරියටම කවද්ද? මැද දවසේ. හරිද? 21 3යි 15 120කට පරිගණක යන්ත්‍රයක් ණයට මිලදී ගන්නලාදී මේ මුදල මාස 18ක කාලයක් තුල ගෙවිය යුතුයි. මාස 18ක කාලයක් තුල ගෙවිය යුතුයි. ඒක හරි. මේක පුතේ ණයට අරන් තියෙන්නේ. එහෙනම් පරිගණකයන් ණයට අරන් තියෙන්නේ. තොගේට දාන්න බෑ. දීපල පිළිතුරු උපකරණ ධන 120යි. දීපල පිළිතුරු ධන 120යි. මේ මුදල් ගෙවුවේ නෑ තාම. එහෙනම් වගකීම් වලට ඔයාලට පුළුවන් ද වෙළඳ ගෙවිද්දාවලට දාන්න පුළුවන්ද? පුතේ වෙළඳ ගෙවිද්දාවලට දාන්න පුළුවන්ද 120? බෑ. වෙළඳ ගෙවිද්දාවලට දාන්නේ භාණ්ඩ නැවත විකුණන්න බඩුනායට ගත්තොත් තමයි වෙළඳ ගෙවිද්දාවලට දාන්නේ. ඒ නිසා මෙතනට බෑ. ඒ නිසා ඒක දාන්නේ ණයවලට. හරිද? ඒ නිසා ඒක දාන්න ණයවලට දාන්න ධන 120යි. ණය ධන 120යි. අනිත් කඩේ විකාරي ගන්න ණය ධන 120යි. ඊට පස්සේ 100ක ලිපි ද්‍රව්‍ය අයිතම 140කට ණයට විකුණලාදී 100ක ලිපි ද්‍රව්‍ය අයිතම 140කට ණයට විකුණලාදී 100ක ලිපි ද්‍රව්‍ය අයිතම 140කට ණයට විකුණලාදී ඉතින් 100ක ඒවා 140කට ණයට විකුණනවා. හරිද? 100ක ඒවා 140කට ණයට විකුණනවා. එතකොට තොගේ ඍණ 100යි. තොගේ ඍණ 100යි. ඉතින් 100ක ඒවානේ විකුණන්නේ අපි. 100ක වෙලෙට යන තොගේ ඍණ 100යි. 140කට ණයට විකුණන්නේ. එතකොට මුදල් තාම ලැබෙන්නේ නැහැ. පස්සේ හම්බෙන්නේ. එහෙනම් මුදල් ලැබෙනකම් ඔයා දාන්න එක වෙළඳ ලැබිය උද්දෑ දාන 140යි. වෙළඳ ලැබිය උද්දෑ දාන 140යි. ඔයාට ලාභයි කියද්ද පුතේ? හිමිකම් ධන 40යි. හිමිකම් ධන 40යි. හිමිකම් ධන 40යි. පැහැදිලිද පුතේ? හිමිකම් ධන 40යි. පැහැදිලි හොඳටම? හයවෙනි එකත් ඉවරයි එහෙනම්. හරි ඊට පස්සේ පුතේ අපි යමු 7ට 7වෙනි එක වන්දේ 7වෙනි එක 15000 වූ කාර්යාල සහකරුගේ මාසික වැටුප් ගෙවන ලදී. ඉතින් මාසික වැටුප ගෙවලා. කාර්යාල සේවකයාගේ වැටුප ගෙවලා 100 කීයක්ද? 30ක්. මාසෙ නේද? නෑ 15ක්. සල්ලි වලින් ගෙවලා. මුදල් ඍණ 15යි. ඒක වියදම. උදේ වියදම් තීරුවක් තිබ්බනම් වියදම් වැඩි වෙනවා. නමුත් දැන් වියදම් තීරුවක් නැහැනේ. ඒ නිසා හිමිකම් ඍණ 15යි. හිමිකම් ඍණ 15යි. අන්තිම විකාරي ගහලා දාන්න. හරි. ඊට පස්සේ 8 බලන්න 8 වෙනි එක ඔබ දේ ටාගට් එකටම යන්න ඕනේ. ටාගට් එකට යන්න මහන්සි බලන්න එපා පාඩම් කරන්න. ඔයාලා මහන්සි වුණොත් ඔයාලා අනාගතේම ගොඩ ඈ. හරිද? මහන්සි බලන්න එපා පුතේ. දැන් මම රෑ එළි වෙනකම් පාඩම් කරා. රෑ එළි වෙනකම් පුතේ දවසම පාඩම්. දවසේ පැය 24න් මම සමහර දවස්වල පැය 20 පාඩම් කරා පුතේ. ඒකයි මම ඔයගලන්ටත් කියන්නේ. මම පාඩම් කරපු නිසා තමයි පුතේ මම කැම්පස් ගියේ. ඒ නිසා ඔයත් පුතේ දැන්ට යන්න මහන්සි වෙන්න. කොහොමhari අතාරින්න එපා පුතේ. ඔළුව වල තියෙන විස බීජ අයින් කරන්න. දැන් වැඩ කරන්නේ. තම මාස ගානයි. පුතේ මං කිව්වේ 22 ජනවාරි වලට තව තියෙන මාස එකමාරක් විතරනේ. 21 ජනවාරි ඉඳලා වාගේ විභාගෙට එනකම් පුතේ. හරිද? වාගේ ජීවිතේ යනවා වේගෙන්. වාගේ ජීවිතේ වේගෙන් යන්නේ 22 ජනවාරි ඉඳලා අගෝස්තු වෙනකොට පුතේ වාගේ කාලේ යනවා දන්නේවත් නැතුව. ඒ සබ්දේ අතාරින්න එපා. වැඩම කරන්න මහන්සි වෙන්න.
හරිද? කරොත් ඔයාට මට නෙමෙයි. මම ඔයගොල්ලෝ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මම ඔයගොල්ලන්ට කිව්වේ. ඔයගොල්ලෝ වැඩ කරන්න. ඔයගොල්ලෝගේ ජීවිතය ඔයගොල්ලෝ හදා ගන්න පුතේ. ආත්මාර්ථකාමීක් වෙන්න තමන්ගේ වැඩේ තමන් කරගන්න. නැතුව නම් ගොඩ යාමක් නැහැ. හරි. යාළුවෝ කරාද යාළුවෝ පන්ති වෙනවාද අපිට වැඩක් නැහැ. හැමතිස්සෙම අපි තනි වෙනවා. හරි. 8 නාරදගේ පෞද්ගලික භාවිතයට 30ක් ව්‍යාපාරයෙන් රුපියල් 30ක් ඒ කියන්නේ මුදලේ 30ක් පුතේ අයිතිකාරයෙක් ගෙදරන් ගිහිල්ලා නාරදගේ පෞද්ගලික භාවිතයට රුපියල් 30ක් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලදී. නාරදගේ පෞද්ගලික භාවිතයට රුපියල් 30ක් 30000ක් මේ මුදල් ඍණ 30යි මුදල් ඍණ 30යි හිමිකම ඍණ 30යි හැබැයි ඒක ගැන්ලි නෙමෙයි ඒක වියදමක් නෙමෙයි ගැන්ලි හරි මුදල් ඍණ 30යි හිමිකම් ඍණ 30යි හරි මේ කාලේ මහන්සි වුණොත් ඔයාලට අනාගතේ මහන්සි නොවි සල්ලි හම්බ කරන්න පුළුවන් දැන් මහන්සි නොවුනොත් ඔයාලට අනාගතේ මහන්සි වෙලා තමයි සල්ලි හම්බ කරන්න වෙන්නේ දැන් මහන්සි වුණොත් අනාගතේ සැපට පුතේ ඉඳලා සැප ජීවිතයක් ගෙවා ගන්න පුළුවන් වෙයි දැන් මහන්සි වුණොත් හරි ඊට පස්සේ එකක් ඉවරයිනේ 9 හරිද 9 වෙනි එක බලන්න ගෙවිය යුතු ශේෂයමත් 5%ක වට්ටමකට යටත්ව ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන ලදී. ගෙවිය යුතු ශේෂයමත් 5%ක වට්ටමකට යටත්ව ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන ලදී. දැන් මේක පුතේ වට්ටම මුදල් වට්ටමක්. මුදල් ගෙවක් දින එක. වෙනද වට්ටමක් නෙමෙයි. වෙනද වට්ටම් ලියන්නේ නැහැ. වෙනද වට්ටම් අඩු කරපු ගන්න අපි ලියන්නේ නේ. ගෙවිය යුතු ශේෂයමත් 5%ක වට්ටමකට යටත්ව ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන ලදී. පුතේ බලන්න ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවෝ කියන්නේ වෙනද ගෙවිය යුතු දෑ. මේ වෙනද ටික. හරි. වෙනද ගෙවියුද්ද ගෙවන්න තියෙනවා පුතේ මේ 1,50,000 30000 ගියාම 1,50,000 30000 ගියාම ගෙවන්න තියෙනවා 1,20,000 1,20,000 ඒ 1,20,000 පුතේ 100%ක් 1,20,000 100%ක් කියන්නේ කීයද මේ 1,20,000 100%ක් කියන්නේ කීයද 1,20,000 10ක් කියන්නේ 12,000 එකෙන් භාගේ 6,000යි මේ 1,20,000 6,000ක් නැතුව අපි නාහිමියන්ට ගෙවනවා 1,14,000 ගන්න. 1,20,000ක නාහිමියන්ගෙන් පුතේ 6,000ක් අඩු කරලා අපි නාහිමියන්ට ගෙවනවා 114,000ක් නේද? 114,000ක් මුදල් ගෙවනවා. එහෙනම් නාහිමියන්ට පුතේ 114ක් ගෙවනවා. 120ක නාහිමියන්ට 114ක් ගෙවනකොට අපිට ලාභයි මුදල් ඍණ 114යි. මුදල් ඍණ 114යි. එතකොට පුතේ වගකීම් වලින් අඩු වෙන්නේ කීයද? 120ක්. වෙළඳ ගෙවුත් ඍණ 120යි. එතකොට 120ක් මුදල් ගෙවුවා. එතකොට වගකීමුත් 120න් අඩු වෙනවා. ඔයාලට ලාභයි 6,000ක්. 6ක්. හිමිකම් ධන 6යි එක ලද වට්ටම්. හිමිකම් ධන 6යි එක ලද වට්ටම්. හරි. අන්තිම ගණන් දෙනවා 10 වෙනි ගණන් දෙනවා. 10 වෙනි ගණන් දෙනවා පුතේ බලන්න 10 වෙනි ගණන් දෙනවා ඔක්කොම බලන්න 10 105ක වට්ටම් අඩු කිරීමෙන් පසු නායකයන්ගෙන් ලැබිය යුතු මුදල් ලබා ගන්නා ලදී 105ක වට්ටම් අඩු කිරීමෙන් පසු නායකයන්ගෙන් ලැබිය යුතු මුදල් ලබා ගන්නා ලදී මේ 105ක වට්ටම් අඩු කරන නායකයන්ගෙන් ලැබෙන්න තියෙන මුදල් ටික අරගෙන බලන්න නායකයන්ගෙන් අපිට කීයද ලැබෙන්නේ තියෙන්නේ 140,000 නේ වෙනද ලැබියුත් දැන් නේද 1,40,000 නේ 1,40,000ට 105ක් කියන්නේ කීයද 1,40,000ට 105ක් කියන්නේ උදේ 10ක් කියන්නේ 14,000 එකෙන් භාගේ 7,000යි එහෙනම් මේ 1,40,000න් 7,000ක් අඩු කරලා අපි නායකයන් අපි ලැබෙන්නේ 133,000යි 1,40,000ක නායකයන්ගේ 7,000 අඩු වෙලා අපි ලැබෙන්නේ 1,33,000යි නේද එහෙනම් පුතේ ඔයාලට මුදල් ලැබෙන්නේ 133,000යි. මුදල් ධන 133යි. මුදල් ධන 133යි. හැබැයි ඔයාගේ වෙනද ලැබියොත් දැන් මේ 140ම අඩු වෙනවා. වෙනද ලැබියොත් දැන් 140යි. පුතේ ඔයාගේ වත්කම 140කින් අඩු වෙලා ඔයාගේ වත්කම වැඩි වෙන්නේ 133කින්. ඔයාලට පාඩුයි කීයද? ඔයාලට පාඩුයි 7ක් පාඩුයි. ඒක දුන්නට්ටම් හිමිකම් ඍණ 7යි.
මට 7ක් පාඩුයි. හිමිකම් ඍණ 7යි. හරි. හිමිකම් ඍණ 7යි. එන ළමයිනේ මේ තීරු ටික එකතු කරන්න. කැල් එකක් තියෙන නිසා එකතු කරලා පෙන්නන්න. ඔය ටික එකතු කරලා පෙන්නන්න. දීපල පිරියද දැන් එකතුව දැම්මම දාන ඕනේ නැහැ නිකන් 120 දාන්න. ඉතින් ආරම්භක ශිෂ්‍යයක් නැහැ නේ ඉඳ 120යි. හරි. මෙතන කීයද තොගය? තොගේ 50ද? 50යි. ඉතින් මම දානවා අනිත් ළමයිනුත් තේරෙන කැල්ල එකතු කරගන්න පුළුවන් නේ. වෙනද ලැබියුද්දෑ බිඳුවයි. වෙනද ලැබියුද්දෑ බිඳුවයි. මුදල් කීයද? අපුදේ මෙහෙම දාන මේ දාන 120 මේ දාන 50 බිඳුව. ඒ ඉතින් අර ආරම්භක ප්‍රාර්ථනා අපි ලිව්වේ නෑනේ. ඒ ටික නොලිය මේ ලියපු ගණන් 10 විතර ඒ නිසා දාන 120යි දාන 50යි. ඇයි අර මුල් ගණන් ටික ලිව්වේ නෑනේ පුතේ. එහෙනම් මේ ගණන් 10 බලපෑම විතරයි ඉන්නේ දැන්. මුදල් ඍණ 26යි. පුතේ එහෙනම් ඍණ 26ක් වෙන්නේ කොහොමද? මුදල් නැතුව ගෙවලානේ. ඒ කොහොමද? මුදල් ඍණ 26ක් උනේ කොහොමද? මුදල් නැතුව ඇයි පුතේ අර ආරම්භක ප්‍රාග්ධනය දැම්මනේ යා මුදලින් කීයද 150ද කොහෙද දැම්මනේ. ඒකෙන් තමයි 26 අඩු වෙන්නේ. නැතුවද නැතුණත් පුළුවන්. බැංකුවේ අයිරාවක් ගත්තොත් දන්නේ නැහැ. ඒකටත් පුළුවන් නේ. බැංකුව අයිරාව කියන්නේ වෙන වෙනවයි කියන එක මුදල්. ඒ අපේ මුදල් බැංකුවේ දැම්මට වඩා වැඩියෙන් ගෙවලා. නමුත් මෙතන අයිරා කතාවක් නෙමෙයි ආරම්භක මුදල් තියෙනවා ඈ. හරි. වෙනද ගෙවිද්ද බිඳුවයි. ණය ධන 120යි. එතකොට හිමිකම කීයද? ධන 24ද පුතේ? හරිද? ධන 24යි. දැන් පුතේ මේ ගනුදෙනු 10 දී අපි ලිව්වේ නෑ. අර මුල් ඡේද ටික ලිව්වේ නෑ. ඊට පස්සේ අර අතිරේක තොරතුරු දෙක ලිව්වේ නැහැ. හරි? අතිරේක තොරතුරු දෙක ලිව්වෙත් නැහැ. ඊට පස්සේ අතිරේක තොරතුරු දෙක ලිව්වෙත් නැහැ. මේ ගනුදෙනු 10 විතර අපි ලිව්වේ. නමුත් මාසෙ වෙච්ච ගනුදෙනු ටික ඔය 10 විතරක් නෙමෙයි ඈ. දෙක 21 3 දින අවසන් මාස සඳහා ආදායම් ප්‍රකාශය. දැන් අපි ආදායම් ප්‍රකාශය හදමු. එඳ ගන්න ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය. දැන් එතන පැහැදිලිව කියන අපිට ආදායම් ප්‍රකාශය හදන්න කියලා. නම ලියන්න. නාරද වෙළඳසැල. නාරද වෙළඳසැල 2021යි 2021 මාර්තු නේද? 2021 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශය. 2021 මාර්තු මාස සඳහා ආදායම් ප්‍රකාශය කියලා නෝටි උදයක් කරගන්න. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. දැන් පුතේ අපිට ආදායම් ප්‍රකාශය හදන්න මේ හිමිකම් තීරුව තමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව අර පළවෙනි අතිරේක තොරතුරක් තියෙනවා. ඒක නම් පුතේ ප්‍රාග්ධන දාපු එක අර ගැළපිලි දෙකේ තියෙන පුතේ අතිරේක තොරතුරු දෙකේ තියෙන වියදම් දෙකක් නේ. ඔව් එතන තියෙන්නේ දුරකථන ගාස්තුයි ෂෙයයිනේ. ඒ නිසා දැන් මෙතන බලන්න පුතේ හිමිකම් තීරුවේ බලන්න ධනේව මේ ධන 30 මේ ධන 40 මේ ධන 6 ඔය ධන 6 මේ දෙකෙන් මේ දෙවැනි එකේ තියෙන 70ක බඩු 100කට විකුණලා. දෙවැනි එකේ තියෙන 70ක බඩු 100කට විකුණලා. ඊට පස්සේ මේ 40 තියෙන්නේ 6 වෙනි එකෙන් 100ක බඩු 140කට විකුණලා. 100ක බඩු 140කට විකුණලා.
මේ 6 වෙනි එකේ තියෙන ධන 6 පුතේ 114ක බඩු 120ක විකුල් නෙමෙයි. ඒක බඩු විකිණීමක් නෙමෙයි. එහෙනම් පුතේ අපි බඩු විකුල් වෙන ලාභය ලියන්න එපායි. ඒකට කියන්නේ දල ලාභය. එහෙනම් පුතේ මෙතන අපි විකුල්ලා තියෙන්නේ 170ක බඩු 240කට. පුතේ 170ක බඩු 240කට වික්කාම කීයක් ලාභද? 140ක බඩු 170ක බඩු 240කට වික්කාම කීයක් ලාභද? 170ක බඩු 240ට වික්කාම 70ක ලාභයක්. ඒ 70ට කියන්නේ මොන ලාභයද අපි? දල ලාභය. නමුත් ඒ දල ලාභය කියලා නිකන් ලියන්න බෑ. දල ලාභය එන්නේ විකුණුම් කියන ආදායම 240න් විකුණුම් පිරිවැය කියන 170 අඩු කරලා. ආපසු එවුන් නැහැ නේද? ආපසු එවුන් තිබ්බනම් මේ දෙකෙන් එකක් අඩු වෙනවා. ආපසු එවුන් නැහැ. එහෙනම් ආපසු යවුන් තිබ්බ එක වැඩක් නැහැ. ඉතින් දැන් මෙතන ආදායම් ප්‍රකාශය දද්දී අර ආරම්භක තොගේ ගැනුම් එහෙම ලියන්න ඕනේ නැහැ. එහෙම ලියන්නේ අර ශේෂ පරීක්ෂුමේ තියෙන ආදායම් විධාන ශේෂ අරගෙනනේ. ආරම්භක තොග කියන්නේ ගිණුමක්. ගැනුම් ගිණුම කියන්නේ ගිණුමක්. ගෙනීමේ කුලී කියන්නේ ගිණුමක්. මේ ගිණුම් ශේෂ අරගෙන තමයි එහෙම ලියන්නේ. දැන් මෙතන අපිට නිකම්ම ලියත හැකියි. විකුණුම් 240යි. විකුණුම් දෙවන පිරුම දාන 240යි. වෙන විකුණුම් පිරිවැය 170යි. 240 170 අඩු වුණාම 240 170 අඩු වුණාම ආට දල ලාභ වෙනවා 0.14න් 7ක් 7යි 70යි. ඒක තමයි ආගේ දල ලාභය. දල ලාභය 70යි. දල ලාභය 70යි. හරි දල ලාභය 70යි. ඒ 70ට එකතු වෙනවා මෙන්න මේ 6. ලද වට්ටම නේද 6? මේ තීරුවට පුතේ බලන්නේ. දැන් දාන වෙනත් ආදායම් කියලා මාතෘකාවක්. වෙනත් ආදායම් හරි වෙනත් ආදායම් ඒක අපි ලියන්නේ මේ 6 ලද වට්ටම් 6යි. ලද වට්ටම් 6 එච්චරයිනේ. ඒතකොට 70යි 6 76යි 76යි. ඊට පස්සේ අනිකුත් වියදම් පුතේ මෙතනක් තියෙනවා. තව අතිරේක තොරතුරුලක් තියෙනවා ඈ. මේ ටික විතරක් දාලා හරියන්නේ නැහැ. අනිකුත් වියදම් වියදමන්න හිමිකම් తీරු ඍණ වෙලා. හැබැයි හිමිකම් తీරු ඍණ වෙන ඔක්කොම වියදනුත් නෙමෙයි. ඍණ 15ක් තියෙනවා. මොකද්ද මේ ඍණ 15? හත්වෙනි ගණදෙනුදී ඍණ 15 මොකද්ද? මාසික වැටුප් 40යි. 15යි වැටුප් 15යි. වැටුප් 15යි. ඊට පස්සේ පුතේ වැටුප් 15යි තාමනවා ඊට පස්සේ. ආයේ මේ ඍණ 30ක් තියෙනවා පුතේ. 8 වෙනි එකේ ඍණ 30 මොකද්ද? 8 වෙනි එකේ ඍණ 30 වියදමන්න ඍණ වෙනවා. හැබැයි ඒක වියදමක් නෙමෙයි නේද? 8 වෙනි එකේ තියෙන්නේ නාරදගේ පෞද්ගලික ප්‍රයෝජන ගත්ත ගෑන්ලි ඒක ලියන්නේ. ඒක වියදමක් නෙමෙයි. ඊට පස්සේ ආයි ඍණ 7ක් තියෙනවා. දුන් වට්ටම් ඒක ලියනවා. දුන් වට්ටම් 7යි. දුන් වට්ටම් 7යි. එතකොට දැන් ගොඩාක් කට්ටිය කලබලයට මේ දෙක වියදම් දෙක දාලා 22යි දාලා අඩු කරලා ලාභය කියලා එනවා. මදි එහෙම හරියන්නේ ඒ උරුදේ වරදිනවා. තව තියනවා කරන්න. හරි. තව තියනවා පුතේ කරන්න. මොනවද? තව අතිරේක තොරතුරු වල තියෙනවා. 21 මාර්තු මාස 13ක දුරකථන ගාස්තු 4.2 ලැබෙන්නේ. ඒ කියන්නේ මාර්තු මාස දුරකථන ගෙවන්නේ අපි මාර්තු වල ගෙවලා නැහැ. බිල ලැබෙන්නේ අප්‍රේල්. නමුත් ඒක මාර්තු මාසේ ලයිට් බිලනේ. එඳ දුරකථන ගාස්තුනේ ඒක ලියනවා. දුරකථන ගාස්තු
දුරකථන ගාස්තු කීයද? ඒ දුරකථන ගාස්තු 3යි. දුරකථන ගාස්තු 3යි. ඊට පස්සේ ව්‍යාපාරයේ දේපල පිරිත උපකරණ වාර්ෂිකව 120 බැගින් සරල මාර්ගමන ශේකල ඉඳලා ඔතනත් වරද්ද ගන්නවා ගොඩක් ළමයි. ඉතින් දේපල පිරිත තිබ්බොත් ඒ වෙන වෙනම අදාළ කාලට ෂේ කරන්න ඕනේ. දේපල පිරිත උපකරණ මොනවද තියෙන්නේ? පටන් ගන්න වෙලාවේ මෙයා දානවා මොකද්ද? ලී බඩු. එහෙනම් ලියන්න ලී බඩු ෂෙයා. ලී බඩු කීයද එයා දැම්මේ 60000යි. හරිද? 60000ට හරිද? ලී බඩු 60000 කියව දැම්මේ. 60000ට කීසිර කියලාද ෂෙයා කරන්න කියලා කියන්නේ අපිට? 60000ට 100ට කීයද අපිට ෂෙයා කරන්න කියලා කියන්නේ? 100ට 5ද? 120ක්. 60000ට 120යි කියලා කියන්නේ මේ අවුරුද්දටම කීයද එතකොට? 12000යි. අවුරුද්දටම 12000 අපි ගාන හදන්නේ මාසෙකට. අවුරුද්දටම 12000යි මාසෙට එනම් 12න් බෙදුවාම 1000යි. ඉතින් ලී බඩු ෂේ 1000යි එකයි. තාම මොනවද ෂේ කරනවද? තාම මොනවද මේක ෂේ කරන්න වත්කමක් තියනවද? තියනව නේද මොනවද? ඉතින් තා වත්කමක් තියෙන මේක ෂේ කරන්න. තා වත්කමක් තියෙන මොනවද? පරිගණක ෂෙයා කීයද කියලා කියන්නේ? පරිගණක ෂෙයා කීයද? මේ පරිගණකය කීයද ගත්තේ? පරිගණකේ අරන් තියෙන්නේ පුතේ ඒ ෂෙයා දෙක එකට එකතු කරලා ලිව්වට වැරදි නැහැ. වෙන වෙනම ලියන්න පුළුවන් නැති හොඳයි. එකතු කරලා ලිව්වට වැරදි නැහැ. පරිගණකයේ පුතේ ෂෙයා කරන්නේ පරිගණක 1,20,000ට ගන්න. ගොඩක් කට්ටිය 1,20,000ට 120 බලනවා. බලලා 24000යි කියලාත් ගන්නවා. හරි? 1,20,000ට 120යි 24000යි කියලාත් ගන්නවා. ඒක 12න් බෙදලා මාසෙට 2000යි කියලාත් ගන්නවා. අරගෙන 2000 දානවා. වැරදි උත්තරේ. පරිගණක ෂෙයා කියලා 2000 දැම්මොත් වැරදි. ඇයි වැරද්ද? උදේ පරිගණක ෂෙයා කියලා 2000 දැම්මොත් වැරදි. උදේ පරිගණකය ගන්න මාසෙ මැද ගන්න දිනේ අපිට කියනවා 3.15. එතකොට එය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. එහෙනම් 2000 බෙදන්න ඕනේ ආයි දෙකෙන්. එතකොට පරිගණක ෂෙයා මාසෙට මේ මාස භාගෙට 1000යි. එකයි. එච්චරයි නේද? එහෙනම් බලන්න වියදම් ටික 5යි 7යි 12යි 12යි 3යි 15යි 16යි 17යි කොහොම හරි නේද? 17යි නේද? 5යි 7යි 12යි 15යි 17යි එකක් ඉතුරුයි 27යි. ඉතින් වියදම් ටික 27යි 70යින් 27 ගියාම සුද්ධ ලාභය 49ද? සුද්ධ ලාභය 49 නේද? සුද්ධ ලාභය 49යි. සුද්ධ ලාභය 49යි. හරිද? පැහැදිලිද පුතේ ඔක්කොටම? සුද්ධ ලාභය 49 නේද? හරි. මම හිතනවා මේ ගණන් දෙක ලේසි ගණන් දෙයක් අද තිබ්බේ. මේ පරිගණකයේ ෂෙයා කරේ මෙහෙමයි. 1,20,000ට 120ක් බලන්න අවුරුද්දටම 24000යි. හරිද? 1,20,000ට 120ක් බැලුවම අවුරුද්දටම 24000යි. 24000 අවුරුද්දකනේ. එහෙනම් මාසෙකට බලන්න 24000 12න් බෙදන්න. එතකොට මාසෙකට 2000යි. හරි? මාසෙකට 2000 වුණාට පුතේ ඔය පරිගණකයේ මිලදී ගන්න කවද්ද? 3.15 මාසෙ මැද. පුතේ පරිගණකයේ මිලදී ගන්න 3.15 මාසෙ මැද. එහෙනම් මාසෙකට 2000යි නම් මාස භාගයට පුතේ 1000යි වැටෙනවා. අන්න එමය පරිගණක ෂේකරේ අපි පුතේ ගණන් දෙක හදන්න ආයෙ සැරයක් මම හිතනවා අද වැඩක් වෙන්නේ නැතින ඔයගලන්ට කරපු ටිකෙන් හරි. තාපුතේ මේක අර අනිත් ප්‍රශ්න ටිකත් ඔයගලන්ට දැන් මෙහෙමයි. පුළුවන් ළමයි මේක මේ ඉස්සරහා ප්‍රශ්න කරලා තියන්න පුතේ. එතකොට ඔයාලට දැනේ කොච්චර ඉගෙන ගන්න තියනවද කියලා. හරි තුන්වෙනි එක තව කොටසක් තියෙනවා ඒකත් කරලා ඉමු.
පුතේ තුන්වෙනි එකේ තව කොටසක් තියෙනවා. එකක් කරලෙමු. පහත ආකෘතිය භාවිතා කරමින් 21/3/31 දිනට ව්‍යාපාරයේ හිමිකමේ සංවිතිය. පුතේ අග හිමිකම ලියන්න ඕනේ ආකෘතියට. ඔක අඳ ගන්න පුතේ. ඔය පේපර් එකේ කරලා ඉන්න එපා. පේපර් එකේ ගෙදර අරන් එනවනේ. ඔක පුතේ අඳ ගන්න. තුන්වෙනි එක. පුතේ ඔගේ ඉතුරු ටික ගෙදරදී හදන්න ඕනේ. ඉතුරු ගණන් ටික හදලා තියාගත්තා නම් ලේසි හොඳ ගණන් ටිකක් තියෙන්නේ. දැන් පුළුවන්. වැරදි අඩුපාඩු ටික විතරක් ඊට පස්සේ අපිට කතා කරත හැකිනේ. ඔයා ඉතුරු ගණන් ටික හදන්න ගෙදරදී. රිවිෂන් එකේ වැඩක් වෙන්නේ එතකොට තමයි. ඕනේ. මම නම් ඉරි ගහන්නේ. හරි. උඩින්ම ලියන්න. මොකක්ද තියෙන ආරම්භක ප්‍රාග්ධනයේද? පුතේ 6 පේපර් එක කරලා තියන්න 6 පේපර් එකක් කරලා තියන්න මේක ඉතුරු ගණන් ටිකත් ඔයා කරලා තියන්න. මම වෙලාව අරගෙන පුතේ උගන්වන්න මම කලබලෙට අට්ටකල් උත්තර කියන්නේ නැහැ. බලන්න. ආරම්භක ප්‍රාග්ධනය පුතේ උඩින් දහස් කියලා ලියන්න වෙනවා කියලා දහස්. ආරම්භක ප්‍රාග්ධනය කිව්වද ආරම්භක ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය 1,50,000 නෙමෙයි ගන්න 210යි කියලා 210යි ආරම්භක ප්‍රාග්ධනය 210යි කාලච්ඡේදයේ ලාභය අලාභය කාලච්ඡේදයේ ලාභය කීයද ආවේ ලාභය කීයද ආවේ 49යි දාන 49යි ඊට පස්සේ ඍණ ගැනිලි ගැනිලි 30ක් තිබ්බ නේද පුතේ ගැනිලි 30යි ඔය ටික ගලපුවාම එන උත්තරේ 21/3/31 දිනට හිමිකම 21/3/31 දිනට හිමිකම කීයද 229ද 210යි 49යි 259න් 30ක් ගියාම 229 උඩ දහස් කියලා තියෙනවනේ ඒගොල්ලෝ දහස් වලින් හදන්න කියලා අපිට පැහැදිලිව කියනවා ඒ කියන දේ තමයි අපි කරන්නේ එහෙනම් රියල් තව ගානක් හදන්න වෙලා නැහැනේ හරි ගැනිලි අඩු කරන්නේ ඇයි පොඩ පොඩින් ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න ගැනිලි අඩු කරන්නේ ඇයි එකතු කරන්නේ නැතුව පුතේ හරි එයා අහ ප්‍රශ්නේ හොඳයි පුතේ අපි ගැනිලි එකතු කරේ මොකක් හොයද්දිද ගැනිලි එකතු කරේ මොකක් හොයද්දිද ලාභය හොයද්දි මේ ලාභයද හොයන්නේ ඔයා ලාභෙද හෙව්වේ නෑ ආරම්භක ප්‍රාග්ධනයට ලාභ එකතු කරලා ගැන්ලි අඩු කරාම එන්නේ අග හිමිකම හෙව්වේ පුතේ පුතේ මේ හෙව්වේ අග සුද්ධවත්කම් හෙව්වේ අග හිමිකම හෙව්වේ ඒකයි ආරම්භක ප්‍රාග්ධන ලාභ එකතු කරලා අයිතිකාරය අරංගිය ගැන්ලි ටික අඩු කරාම තමයි අග සුද්ධවත්කම් නැතු ලාභෙන් පුතේ මේ හෙව්වේ පැහැදිලිද පුතේ උත්තරේ හරි එහෙනම් පුතේ තියරි පන්ති තියෙන සාමාන්‍ය වෙලාවට තියරි පන්ති තියෙනවා පිළියන්දල් ළමයි ටිකට තියරි පන්තිය ඔව් පුතේ බය වෙන්න එපා ශ්‍රී සුමනෙන් ටියුට් ඔන්ලාවක් ගන්න පුළුවන් හරිද හෙට පුළුවන් කට්ටිය පහසුයි කට්ටිය ගන්න පුතේ හෙට ආවම හෙට කාට හරි ගන්න බැරි නම් ඔයගලන්ට පුතේ තාම ගිය මාසේ ටියුට් එකක් ගන්න බැරි වුණත් ඒක තාම ශ්‍රී සුමනේ තියෙනවා ගිය මාසෙට කලින් මාස එකක් ගන්න බැරි වුණත් තාම ශ්‍රී සුමනේ තියෙනවා කාට හරි පුතේ ටියුට් ගන්න බැරි වුණා නම් පොඩ්ඩක් මට කියන්න හරි මේ ඒව ගන්න පුළුවන් හරි ඔව් ගොඩක් කට්ටියට ගම් වතුර නේ පුතේ පරිස්සමෙන් ඉන්න හෙට අමතර ක්ලාස් නෑ පුතේ හෙට අමතර ක්ලාස් යන්නේ නැහැ ඉස්කෝලේත් ගිහිල්ලානේ ඔයගොල්ලෝ එන්නේ හරි
දැන් ඇති හෙට එතකොට ඉකෝන් තියනවා නේද? හෙට අනිද්දා ඉන් අනිත් තුනම. හරි. ඒතර අපිට දාන්න වෙලාවක් නැහැ නේද? උදේ වරුවක් නැහැනේ. හරි. කමන්න දැන් උදේ අපි සැලකිය යුතු වැඩ මෙට්ටමක් දැන් කරලා තියෙන්නේ අපි. අවුලක් නැහැ. එහෙනම් උදේ අදට අපි මෙතනින් පන්තිය නතර කරමු.